මිනිසාගේ පරම සහ ඒකායන බලාපොරොත්තුව නිරෝගිමත් දිවියක්. නමුත් කාලය යැවීමෙන් මිනිසාගේ අස්ථි සහ අවයවවල ක්‍රියාකාරීත්වය අඩු වෙමින් පවතිනවා. ඉතින් දුවපැන ඇවිදිමින් Tamanගේ ජීවනෝපායන් සරි කරගත්ත මිනිස්සු හිටි ගමන් එක්තැන් වන්නට ගතවන්නේ බොහොමත්ම අඩු කාලයක්. නමුත් මිනිසුන්ගේ ජීවිතවලට නව බලාපොරොත්තුවක් එක් කරන්නට නවීන විද්‍යාව නවීන තාක්ෂණය මේ වන විට සියලු කර්තව්‍යයන් කර අවසන්. ඒ වගේම දැනුමින් සුපෝෂිත වූ විශේෂඥ වෛද්‍යවරුන් Tamanගේ කාර්යභාරය නිසි ලෙස ඉටු කරමින් සුවහසක් මිනිසුන්ගේ දෙනෙතෙන් ගලා හැලෙන කඳුළු වලට විසඳුමක් දෙන්නට සූදානමින් සිටිනවා. ඉතින් නවීන විද්‍යාව වෛද්‍ය විද්‍යාව දියුණු මෙවන් වූ යුගයක නවීන මෙඩිකාරෝහලේ කළමනාකාර අධ්‍යක්ෂක වෛද්‍ය සරත් රත්නායක මහතා වෛද්‍ය මණ්ඩලය කාර්ය මණ්ඩලය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඒකරාශීත්වය තුළ නවීන මෙඩිකාරෝහල දිගු ගමනක් යන්නට අත්වැල් බැඳගෙන අවසන්. නවීන මෙඩිකාරෝහල තුළ සිදුවන්නා වූ මේ සුවිශේෂී කාර්යය කුමක්ද? දනහිස් හන්දි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ශල්‍ය කර්මය දැන් ඔබටත් නවීන මෙඩිකාරෝහල තුලදී සිදු කරගන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් සොඳුරු වූ කතාබහකට අර්ථාන්විත වූ කතාබහකට මූල පුරන්නටයි සූදානම් වන්නේ. දනහිස් හන්දි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ශල්‍ය කර්මය රෝගීන්ට නවම අත්දැකීමක් වනවාට නොඅනුමානයි. ඒ වගේම එය මේ වන විට අතිශය සාර්ථක ශල්‍ය කර්මයක් බවට පරිවර්තනය වී තිබෙනවා. ඉතින් මේ පිළිබඳ අර්ථාන්විත කතා බහක දෙන්නට අපි තමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනු ලැබුවා අස්ථි හා විකලාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආසිරි ගුණතිලක වෛද්‍යතුමන්ට. වෛද්‍යතුමනි ආයුබෝවන් කියලා ඔබතුමන් පිළිගන්නවා. ආයුබෝවන් සියලු දෙනාටම සුබ මධ්‍යහ්නයක් වේවා. වෛද්‍ය රත්නායක මහතා, වෛද්‍ය ගිහාන් මහතා, මිස්ටර් රාජපක්ෂ, ඒ වගේම මිස්ටර් චේජාන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයෙන්ද ඊට ඔක්කොටම වැඩියෙන් මේ දුර බැහැර සිට මෙහි පැමිණි අපේ දනිස් හන්දි වලට භාජනය වෙච්ච ඔබ සියලු දෙනාගේම මේ අවසරයි. අපි ගොඩක් ස්තුති වෙනවා මෙච්චර දුරින් බැහැර ඉඳන් ගොඩක් වෙලාවට මේ බොහොම දුර බැහැර ඉඳන් එන කට්ටිය කුරුණෑගල, බිංගිරිය වගේ ප්‍රදේශවල ඉඳන් අපි සාදරයෙන් පිළිගන්නවා. දනිස් හන්දි ප්‍රතිස්ථාපනය කිරීමේ ශෛල කර්ම ගැන කතා කරනකොට අපි දන්නවා අපේ ශරීරයේ තියෙන සියලුම සන්ධි මේවා අපි කියනවා ඩයිනමික්. ඒ කියන්නේ අපි ඇවිදිනකොට අපි ක්‍රියාකාරීත්වයේ යෙදෙනකොට මේවා ගෙවීමට ලක් වෙනවා. ඒ වගේම අපේ ශරීරයෙන් මේවා නැවත ප්‍රතිස්ථාපනය කරනවා. මේක අපි උපතේ සිට මරණය දක්වාම සිදුවන ක්‍රියාකාරීත්වයක්. හැබැයි මොකද වෙන්නේ දැන් අපි අවුරුදු 35 40 පෙන්නට පස්සේ ඇත්තටම අපේ ගෙවෙන වේගෙත් වැඩි. මොකද අපි තරුණ කාලය වගේ ඇවිදින්නේ නැහැ අවුරුදු 45 අවුරුදු 40 විතර පෙන්නට පස්සේ. ඒ වගේම ඊට වැඩිය ගෙවෙන වේගය හැදෙන වේගය ගොඩක් අඩු වෙනවා. ඒතර මොකද වෙන්නේ? අපි ගෙවෙන ප්‍රමාණයට මේක හැදෙන්නේ නැහැ. ඒතර යම්කිසි ප්‍රමාණයකට ගෙවිගෙන යනවා. මේක අපි සියලු දෙනාටම සිදුවන දෙයක්. දනිස් හන්දි දාන කට්ටියටත් වෙන දෙයක්. එහෙම නැත්නම් අවුරුදු 80 විතර හොඳට ඇවිදින කෙනෙකුටත් මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. නමුත් ප්‍රශ්නේ වෙන්නේ සමහරුන්ගේ මේ අලුතෙන් කාට්ලේජ් හැදෙන වේගය ශරීරයේ අනික් අයට වැඩිය අඩුයි. ඒකට විවිධ හේතු තියෙනවා. නමුත් සමහරුන්ගේ වෙන්නේ එහෙම ගෙවිලා ඉවර වෙලා එක අවස්ථාවක් වෙනවා රෝගීන්ට තමන්ගේ එදිනෙදා ක්‍රියාකාරීත්වයට කරගෙන යන්න බැරි අවස්ථාවක්. ඒක එක රෝගීන්ගේ එක වයසේදී සිද්ධ වෙන්නේ. ඒ වගේම ඒක සමහර විට අපේ දැන් අපි එක එක්කෙනාගේ ජීවිතයේ තියෙන බලාපොරොත්තු වෙනස්. අවුරුදු 60 දී සමහරු ඉන්නවා හොඳට දුවලා පැනලා එක්සර්සයිස් කරලා ඉන්න ඕනේ කියලා. සමහරු තුනනේ අපිට සාමාන්‍ය විදිහට වැඩ ටික කරගෙන ගියාම ඇති කියලා. ඒ වගේම ඒ කියන්නේ අපි දනිස් හන්දියක් ප්‍රතිස්ථාපනය කිරීමේ ශෛල කර්මයට යනවද නැද්ද කියලා තීරණය කිරීම අපි රෝගියාගේ මොකද්ද බලාපොරොත්තුව තමන්ගේ ජීවිතේ ඒ වගේම එයාගේ භෞතික ක්‍රියාකාරීත්වය මොකද්ද කියන එක මතත් තීරණය වෙනවා. දනහිස් කාටිලේජ් ගෙවිය හැකි විශේෂ හේතුන් තිබෙනවද කියලා? ඔව් අපි මෙතන මේ මොඩල්ස් තියෙන ඉඳන් මම පොඩ්ඩක් මේවා පාවිච්චි කරන්නම්. මේ තමයි අපේ කකුලේ කලවස්තිය. මෙන්න මේ ආකාරයට පිටින්නේ. මේක තමයි යට තියෙන අස්තිය. මේ අස්ති දෙක තමයි එකතු වීමෙන් තමයි දනිස් හන්දිය සෑදෙන්නේ. හැබැයි මේ අස්ති දෙක විතරක් නෙමෙයි මේකට තව ගොඩාක් ඊට අමතර පටක තියෙනවා. මම මේ මොඩල් එකේ පෙන්නන්නම් මේ තියෙනව මොනවද කියලා. දැන් උදාහරණයක් වශයෙන් මේ දැන් මේ පෙන්නපු අස්තිය තමයි උඩ අස්තිය, මේ යට අස්තිය.
මේ අස්ථි දෙක මත මේ නිල් පාටින් දක්වලා තියෙනවා අපි කියනවා මේ ආටිකියුලර් කාට්ලේජ්. ඒ කියන්නේ මේක මේ දෙක කවර් කරගෙන මේ දෙක ආවරණය කරගැනීමෙන් කාට්ලේජ් එකක් තියෙනවා. මේකේ මෙතන තියෙනවා මේ අස්ථියේ මේ පැත්තට තියෙනවා. ඊට අමතරව මේ කාට්ලේජ් දෙක මැද තියෙනවා මෙනිස්කස් කියලා. තව තන්තුමය පටකයක්. ඒක තමයි මූලික සර්කස්ම. හැබැයි මේ අස්ථි දෙක මෙහෙම තියෙනකොට මේක එහෙම යන්න බලනවා. ඒක වළක්වන්න ශරීරයේ තියෙන විශේෂ තන්තු ප්‍රමාණයක්. මේ දෙපැත්තෙන් තියෙනවා දෙපැත්තට දෙන සපෝට් එකක්. මේකේ මැද තියෙනවා තව තන්තු ಜಾති දෙකක්. ඒකෙන් මේක දෙපැත්තට යන එකයි මෙහෙම යන එකයි වළක්වාගෙන තියෙනවා. මේක තමයි මූලික සැකස්ම ධනිසන්ධිය. ඇයි ධනිසන්ධි ගෙවෙන්නේ මම මුලින් කිව්වා ධනිසන්ධි ගෙවෙන්නේ අපි අපේ ශරීරය හැම වෙලෙම අපි දැන් මෙහෙම ඉන්නකොට උනත් අපේ ශරීරයේ ප්‍රතිස්ථාපනයක් සිද්ධ වෙනවා. හැම ගෙවි ගිය කොටසක්ම අලුතෙන් ශරීරය හදනවා. නමුත් වයසට යනකොට හැදීමේ හැකියාව ශරීරය ටික ටික අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි මේවා ගෙවෙනවා, ගෙවෙන වේගයට හැදින්නේ නැහැ. එතකොට යම්කිසි අඩුවක් හිටිනවා. මේ අඩුව ගිහිල්ලා යම්කිසි අවස්ථාවකදී රෝගියාගේ ක්‍රියාකාරීත්වයට බාධා වෙන තරමට ගියාම තමයි මම ඉස්සර කිව්වාගේ ධනිසන්ධි ප්‍රතිස්ථාපනය කිරීමේ තත්ත්වයට යනවද කියන ප්‍රශ්නේ අපිට යොමු වෙන්නේ. දැන් අනික් ප්‍රශ්න තමයි ඇයි සමහර වෙලාවට මේක වෙන්නේ? මෙන්න මෙහිම ප්‍රශ්න තියෙනවා. සමහරුන්ගේ ධනිසන්ධි පිහිටීම වෙනස්. උදාහරණයක් වශයෙන් අපි ස්වභාව ධර්මයෙන් ගත්තාම අපි අපේ සමාජයේ 80%ක විතර ධනිසන්ධිය තියෙන්නේ බොහොම කෙලින්. නමුත් සමහරුන්ගේ මේක ඇතුළට පොඩ්ඩක් වක්‍ර වෙනවා. සමහරුන්ගේ මේක එළියට යනවා. එළියට යන එක ගොඩක් ප්‍රශ්නයක් වෙනවා. මොකද ඒ ඇලයින්මන්ට් එක අඩු වෙන හින්දා ගොඩක් වෙලාවට පැත්තට ගෙවෙන්න ගන්නවා. සමහරුන්ගේ ප්‍රශ්නේ මොකද ඒ ඇලයින්මන්ට් එක අඩු වෙන හින්දා එක්ක ඇතුල් පැත්තෙන් ගෙවෙනවා එක්ක එළිය පැත්තෙන් ගෙවෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ වේදනාව වැඩි හින්දා රෝගියාගේ ක්‍රියාකාරීත්වයට ප්‍රශ්නයක් වෙනවා. ඊට අමතරව තව දෙයක් තමයි අනතුරු වලට සිදුවීම. උදාහරණයක් වශයෙන් තරුණ කාලයේදී අපි හිතමු මෝටර් බයික් අනතුරු ඒ වගේ මෝටර් බයික් වෙන්න ඕනේ මොන ඕනේ අනතුරකට සමහරවිට මේවේ අපි කියනවා අස්ථි භග්න ෆ්‍රැක්චර්ස් ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේකේ තියෙන අර ඒකාකාරී ස්වභාවය, ස්මූත් ස්වභාවය, සුමට ස්වභාවය නැති වෙනවා. එතකොට මේක ගෙවීමකට ලක්වීමේදී යම්කිසි ඇදවීමකට යම්කිසි සමතුලිත නොවන ගෙවීමකට ලක් වෙනවා. ඒ අවස්ථාවේදී රෝගියාට වේදනාවක් ඇති වෙලා ධනිසන්ධි ප්‍රතිස්ථාපනය කිරීමේ තත්ත්වයට යන්න පුළුවන්. ඊට අමතරව තවත් රෝග තියෙන උදාහරණයක් වශයෙන් රුමටොයිඩ් ආතරයිටිස් වගේ ඒවා. තව වෙන ආතරයිටිස් රෝග. ඒ වගේ ඒවා නිසා ධනිසන්ධියේ දැඩි වේදනාවක් ඇවිල්ලා ධනිසන්ධි දැමීමට ලක් වෙන්න පුළුවන්. වෛද්‍යතුමනි මේ සඳහා කරනු ලබන ඖෂධ ප්‍රතිකාරය? ඔව් ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. දැන් උදාහරණයක් වශයෙන් රෝගියෙක් ධනිසන්ධියේ වේදනාවක් එක්ක ආපු ගමන් අපි කවදාවත් මූලික ප්‍රතිකර්මයේ විදිහට ධනිසන්ධි ප්‍රතිස්ථාපනය යොමු වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් දැන් මෙතනට මම ශාරීරික කර්මයට ලක් කරපු හැම රෝගියාම වගේ ડોક્ટર රත්නායක බලලා ඒ අවශ්‍ය දේවල් කරලා තියෙනවා. ඒවා ඉතා වැදගත්. මොකද අපි හැම ලෙඩාටම ධනිසන්ධියක් ප්‍රතිස්ථාපනයට යොමු කරන්නේ නැහැ. ඊට කලින් තියෙන ප්‍රතිකර්ම කළා ඉන්න ඕනේ. උදාහරණයක් වශයෙන් සමහර බෙහෙත් තියෙනවා අපි තියෙනවා කොන්ඩ්‍රයිටින් සල්ෆේට් තියෙන බෙහෙත්. ඒවයින් යම්කිසි දුරකට ධනිසන්ධිය ගෙවීම අඩු කරන්න පුළුවන්. ඒ වගේම වේදනානාශක වල ප්‍රශ්න තියෙන ධනිසන්ධි ගෙවීමේදී මේක දැන් අපි දමු යම්කිසි රෝගියෙක් ආව කියලා අස්ථි භග්නයක් එක්ක අස්ථි කැඩීමක් එක්ක. ඒතර අපි දන්නවා මේ රෝගියාගේ අස්ථි සනීප වෙනවා යම්කිසි කාලයක් වේදනානාශක දුන්නාම ඇති. නමුත් ධනිසන්ධි ගෙවීමේදී තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේක දිගු කාලින ප්‍රශ්නයක්. ඒ හින්දා දිගු කාලින වේදනානාශක බොහොම සැලකිල්ලෙන් දෙන්න ඕනේ. මොකද අනික් අවයව වලට බලපෑන්නේ නැතුව. ડોક્ટર රත්නායක බොහොම හොඳට කරන බව මම දන්නවා. එතකොට ඇත්තටම මූලික අවස්ථාවේදී බෙහෙත් ප්‍රතිකර්ම, ඖෂධ ප්‍රතිකර්මයේ ලොකු තැනක් තියෙනවා. මොකද අපේ අරමුණ තමයි රෝගියාගේ වේදනාව අවම කළා එදිනෙදා වැඩ කටයුතු කරදරයක් නැතුව කරගෙන යාමට සැලැස්වීම. සාමාන්‍යයෙන් රෝගියෙක් ධනිස්ස වේදනාවක් එක්ක ආවට පස්සේ අපිට ගොඩක් වෙලාවට ඖෂධ ප්‍රතිකර්ම වලින් මේක අවුරුදු 5ක් 10ක් විතර කරගෙන යන්න පුළුවන් රෝගියාගේ ජීවන තත්ත්වයේ උසස් තත්ත්වයකට තියාගෙන ධනිසන්ධියක් දාන්න අවශ්‍ය වෙනකන් එදිනෙදා වැඩ කටයුතු කිරීමට අවස්ථාවක් ලබා දීමට. වෛද්‍යතුමනි මේ කාර්ය තුල සිදුවන්නා වූ PRP ප්‍රතිකාරය කියලා කියන්නේ කොහොමද? ඔව් ඊටම හොඳ ප්‍රශ්නයක්. PRP කියන්නේ ඇත්තටම අපි කියන එකට platelet rich plasma කියලා. ඒක අපි කරන්නේ ඒ රෝගියාගේම ලේ අරගෙන එක එක ක්‍රම තියෙනවා. ගොඩක් වෙලාවට කරන්නේ මිලිලීටර් 50ක් විතර අරගෙන විශේෂ සෙන්ට්‍රිෆියුජ් මැෂින් එකක් තියෙනවා. ඒකෙදි කරන්නේ
ඒක අර කේන්ද්‍ර අපසාරී බලය පාවිච්චි කරගෙන සෙන්ට්‍රිෆියුජ් කරලා ඒකේ එක ලේයර් එකක් වෙන් කරගන්නවා. ඒ ලේයර් එකේ තියෙනවා අපි කියනවා growth factors කියලා. ඒ කියන්නේ අපේ ශරීරයේ පටක අලුතෙන් ප්‍රතිස්ථාපනය කිරීම උද්දීපනය කරන සෛල. අපි ඒව අරගෙන දනිස්සට ඉන්ජෙක්ට් කරනවා. මේක ලෝකේ හැමතැනම කරන එකක්. ලෝකේ අනික් රටවල් වල දැන් උදාහරණයක් වශයෙන් මේක රිසර්ච් මට්ටමින් කරනකොට ඒවා ඉන්ජෙක්ට් කරලා සීරියල් MRI ස්කෑන්. ඒ කියන්නේ කරන්න කලින් MRI ස්කෑන් එකක් ගන්නවා. ඊට පස්සේ මේක විදලා MRI එක අරගෙන දිගට MRI ස්කෑන් අරගෙන ඔප්පු කරලා තියෙනවා මේකෙන් අලුතෙන් කාර්ටිලේජ් හැදෙනවා කියලා. ඒ වගේම රෝගීන්ට වේදනාව අඩු කරනවා කියලා. මේක ඊටාම ඔප්පු කරපු ක්‍රමයක්. එච්චර ලොකු මේ සංකීර්ණ ක්‍රියාවලියක් නෙමෙයි. ඒක ගොඩක් තැන්වල කරන අපිට මේක කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක කරනවා. ඒකේ තියෙන වැදගත්කම තමයි ඒකේ මොනවත් අතුරු ආබාධ නැහැ. වැදගත්කම ඒකයි. මොකද ඖෂධ ප්‍රතිකර්ම වල මම කිව්වා වගේ ඒක දිගු කාලනව ගන්නකොට අනික අතුරු ආබාධ දෙන්න පුළුවන්. නමුත් PRP වල අතුරු ආබාධ නැහැ. එකම වැඩේ තියෙන්නේ PRP එක දෙන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. අපි හිතමු ගොඩක් දනිසන්දි ගෙවීමකට ලක් වෙලා දනිසන්දි දාන ලෙවල් එකට දාන අවස්ථාවට ගිය රෝගියෙකුට PRP ඉන්ජෙක්ෂන් එකේ ලොකු වාසියක් වෙන්නේ නැහැ. ඇත්තට මේක ඒකෙන් ලොකු වාසියක් ලැබෙන්නේ මූලික අවස්ථාවේ රෝගියෙකුට පමණයි. වෛද්‍යතුමනි රෝගියෙකු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව දනහිස් කාට්ලේජ ප්‍රතිස්ථාපනය කිරීමේ සඳහා නිර්ණය කරනු ලබන්නේ කුමන අවස්ථාවලදීද? දනිසන්දි ප්‍රතිස්ථාපනය කිරීමේ ශෛල කර්මය ගැන මම කියනවා නම් මෙතන මම හිතන්නේ මම ඔපරේට් කරපු හැම රෝගියාම දන්නවා. ඇත්තටම මේක රෝගියා තමයි තීරණය කරන්න ඕනි. දැන් තමන්ගේ දනිසන්දි ප්‍රතිස්ථාපනය කරනවද නැද්ද කියලා. දැන් අපි හිතමු රෝගියෙක් ආපුවාම වෛද්‍යවරයා ගාවට සමහර දේවල් තියෙනවා රෝගියා තීරණය කරන වෛද්‍යවරයා තීරණය කරන. උදාහරණයක් වශයෙන් අපි හිතමු මොකක් හරි පිළිකාමයේ තත්ත්වයක් එක රෝගියෙක් ආපුවාම අපි රෝගියාට කියන්නේ මේක අපි ඔපරේට් කරලා බලමුද නිකන් එමුද කියලා. මොකද ඒක වෛද්‍යවරයා තේරුම් දන්නවා මේක ඊළඟට වෙන්නේ මොකද්ද කියලා. නමුත් දනිසන්දි ප්‍රතිස්ථාපනය කියන එක ඊට වඩා වෙනස් තත්ත්වයක්. මොකද අපි අද ඔපරේට් කරත් තව අවුරුද්දකින් ඔපරේට් කරත් ඔපරේෂන් එකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. රෝගියාගේ එකම වැඩේ තියෙන්නේ අවුරුද්ද අපි කවුරුත් දන්නවා අපේ කාලය කියන එක අපිට ආයෙ එන්නේ නැහැ. මේ දැන් යන විනාඩි 5 ආයි කවදාවත් අපිට ලැබෙන්නේ නැහැ. ඒ හින්දා අපි තුමු රෝගියෙක් ඇවිදින්න බැරුව හැරමිටියක් පාවිච්චි කරන ලෙවල් එකට තත්ත්වයට ආවට පස්සේ ඒ රෝගියා තව අවුරුද්දක් හිටියොත් ඒ අවුරුද්ද අර රෝගියාට ඇවිදින්න වෙන්නේ අර විදියටනේ. එයාගේ ජීවිතයේ තත්ත්වය අපේ ජීවිතේ බලාපොරොත්තු තියෙන ඒවා ඔක්කොම ඉටු කරගන්න අපහසුතාවයක් ඇති වෙනවා. ඒ හින්දා රෝගියා හිතනවා නම් මගේ වැඩ කටයුතු වලට දැන් මේ දනිසන්දියෙන් බාධාවක් වෙනවා කියලා අනිවාර්යයෙන්ම මම හිතන්නේ ඒක තමයි අවස්ථාව දනිසන්දිය ප්‍රතිස්ථාපනය කිරීම. අනික් අතට වෛද්‍යවරයා මනින්නේ මෙහෙමයි. අපි හිතමු මම පෞද්ගලික ගොඩක් ලාට කරන්නේ අතුරු ආබාධ අවම බෙහෙත් ටිකක් දීලා බලනවා මාස දෙකක් විතර කොච්චර වේදනානාශක ඕනි වෙනවද කියලා. අපි තුමු මේ රෝගියාට දවස් 2-3කට සැරයක් හැමදාම වේදනානාශක ඕනි වෙනවා නම් මම හිතන්නේ මේ අවස්ථාවේදී දනිසන්දි ප්‍රතිස්ථාපනයේ අනේක හොඳයි. මොකද නැත්තම් අර වේදනානාශක වලින් වෙන අතුරු ආබාධ වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? අනික් අවයව වලට යම්කිසි බාධාවක් ඇති වෙන්න පුළුවන්. මූලික වශයෙන් මම කියන්නේ ඇත්තටම මේක වෛද්‍යවරයා වශයෙන් ගන්න තීරණයක් නෙමෙයි. මේ වෙලාවේ දැන් දානවද තව අවුරුද්දකින් දානවද කියලා ඒක රෝගියා මූලික වශයෙන් ගන්න තීරණයක්. බට් වෛද්‍යවරයා ඒකට අවශ්‍ය දැනුම රෝගියාට ලබා දෙනවා. මෙවන් වූ ශල්‍ය කර්මයක් සිදු කිරීමෙන් පසුව රෝගියෙකුට සිදුවන්නා වූ වාසිය කොයි වගේ වාසියක්ද සිදු වෙන්නේ? දැන් අපි මේ ශල්‍ය කර්මය මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මේකෙදි කරන්නේ දැන් මේ තියෙන්නේ නෝමල් දනිස්සක ස්වරූපය හදපු මොඩල් එකක්. මේකෙදි අපි පෙන්නලා තියෙනවා ටිකක් දුරකට මේ වෙන්නේ මොකද්ද කියලා. මේ කාට්ලේජ් එක ගෙවිලා යනවා. එතකොට මේ ශල්‍ය කර්මයේදී අපි කරන්නේ අපි විශේෂ දැන් මේ ශල්‍ය කර්මයේ ලක් වෙච්ච අයට නම් ඒ සද්දේ පුරුදු ඇති අර මේ ඉලෙක්ට්‍රික් කියතෙන් කපන සද්දේ අපි මේ තන්තු මොනවද ඩැමේජ් කරන්නේ මේවා කොහොම පරිස්සමින් තියාගෙන මෙන්න මේ වගේ මිලිමීටර් 2ක විතර කට් එකක් ගන්නවා මෙතන මේ අස්තියේ මේ පැත්තෙන් ගලපුවම මෙහෙම කට් එකකුයි මෙහෙම කට් එකකුයි මෙහෙම කට් එකකුයි ගන්නවා. කළා අපි අස්ති ටික අයින් කරනවා. ඒතර ඒකට කාට්ලේජ් නේ. අතන බේසික් මූලික වශයෙන් කාට්ලේජ් තමයි අයින් වෙන්නේ. නමුත් කාට්ලේජ් එක පමණක් නෙමෙයි. කාට්ලේජ් එකට යටින් තියෙන අස්ති සාමාන්‍ය මිලිමීටර 2ක 3ක ප්‍රමාණයක් අයින් වෙනවා. අපිට ඊට වැඩි ප්‍රමාණයක් අපි අයින් කරන්නේ නැහැ. ඊට පස්සේ අපි මේක ප්‍රතිස්ථාපනය කරන්නේ ටයිටේනියම් මිශ්‍ර ලෝහයකින්. ඒක ඇත්තටම ටයිටේනියම් කෝබෝල්ට් and නිකල් මික්ස් වෙච්ච ලෝහයක් තියෙන්නේ. ඒකෙන් මේක ප්‍රතිස්ථාපනය කළා
මේ අස්තියට ඒ යකඩ ඒ ටයිටේනියම් ඉම්ප්ලාන්ට් එක සම්බන්ධ කරන විශේෂ බෝන් සිමෙන්ට් කියලා જાතියක් තියෙනවා. ඒක සම්බන්ධ කරනවා. ඊට පස්සේ මේ සුදු පාටින් පෙන්වලා තියෙන තන්තුමය පටකය වෙනකොට අපි වෙනම පොලිඑතිලීන් ලේයර් එකක් දානවා. ඒක අපි ඒ රෝගියාගේ කරන වෙලාවේ සයිසස් ඒ කොයි සයිස් එක දානවද කියලා ඒ ඔක්කොම තීරණය කරන්නේ ඔපරේෂන් එකේ. අපි ඔක්කොම ලෑස්ති වෙලා තමයි ඉන්නේ. ඊට පස්සේ ඔපරේෂන් කිරීමේ තියෙන ප්‍රධාන වාසිය තමයි මේ වේදනාව අඩු වෙනවා. ගොඩක් වෙලාවට අපිට වේදනානාශක සාමාන්‍ය මාස 3කට විතර පස්සේ සම්පූර්ණ වේදනානාශක පාවිච්චි කරන එක අඩු වෙන්න පුළුවන්. අඩු කරනවත්තන්න පුළුවන්. අනික එක තමයි රෝගියාට ඇවිදින්න පුළුවන්. කිසි කරදරයක් නැතුව හැමරෙමිටිලින් අය කට්ටිය ගොඩක් වෙලාවට අර හැරමිටි අයින් කරන්න පුළුවන්. සහ ගොඩක් අය නෝමල් ගානටම ඒ කියන්නේ ඉදිනදා වැඩවලට කරන්න පුළුවන්. නමුත් මේකේ පොඩි පොඩි ලිමිටේෂන්ස් තියෙනවා. එකම ප්‍රශ්නේ තමයි මේ නී එක මට තව එකක් කියන්න ඕනේ. මේ ජොයින්ට් එක අපි දැන් මෙහෙ පාවිච්චි කරන එක ඔය Zimmer කියන එක ඇමරිකාවෙන් ගන්න එකක්. මගේ හයර් ට්‍රේනින් එක මම නවසීලන්තේ කරනකොටත් මගේ ඔක්කොම දනිස් සර්ජරි කරපු මගේ ගුරුවරු මගේ බොස්ලා පාවිච්චි කරෙත් මේ ඉම්ප්ලාන්ට් එකමයි. මේ එකම ක්වොලිටි එක කිසිම අඩුවක් නැහැ. ඒ කියන්නේ අපේ රටවල් වලටයි ඇමරිකාවටයි කියලා ඒගොල්ලෝ ක්වොලිටි එකේ වෙනසක් කිසිම විදිහට කරන්නේ නැහැ. ඒ මම නවසීලන්තේ ට්‍රේන් වෙනකොට කරේ විදිහම තමයි මම මෙහෙ කරන්නේ. කිසිම අඩුපාඩුවක් කියන්නේ මේ මට බය නැතුව කියන්න බෑ මේ රෝගී කොහෙ ගියත් ඕක ওই විදිහට තමයි කරන්නේ කියලා. මේකේ තියෙන ලොකුම වාසිය තමයි මම කිව්වා වගේ වේදනාව අඩු වෙනවා. මේකේ තියෙන ලිමිටේෂන් එක තමයි මේක හදලා තියෙන්නේ අංශක 100යි නමන්න පුළුවන් පරිම. මොකද ඒක ලොක් වෙන්න හදලා තියෙන්නේ නැත්නම් මේකේ බැලන්ස් එක තියාගන්න බෑ. නැත්නම් මේක එළියට පනින්න බලනවා. අපේ රටේ විශේෂයෙන් කාන්තා පාර්ශවයට යම්කිසි බලපෑමක් මේකෙන් වෙනවා. මොකද අපේ රටේ කොමර්ට්ස් එහෙම අඩුයි. ස්කොටින් ටොයිලට් එකට යම්කිසි බලපෑමක් වෙනවා නෑ කියන්න බෑ. ඒ අර මේකෙන් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වෛද්‍යතුමනි ශල්‍ය කර්මෙන් පසු රෝගියා නේවාසිකව කොපමණ කාලයක් ප්‍රතිකාර ලබා ගත යුතුද? අපි මෙහි ඇත්තටම කරන්නේ ශල්‍ය කර්මයේ දවසේ තමයි ඇතුල් කරන්නේ. ඇත්තටම ඒක තමයි ලෝකේ පිළිගත් ක්‍රමය. ඒකට හේතුව තමයි මේ දැන් මෙම ශෛල කර්මයේදී තියෙන වැදගත්ම දේ තමයි අපි විස බීජ පොඩ්ඩක්වත් එන්නේ නැති වෙන පාලනය කරගන්න ඕනේ. දැන් අපි උදාහරණයක් වශයෙන් රජේ රෝහලක මේ වගේ රෝගීන් අපි දවස් 2කට හරි 3කට හරි කලින් ඇඩ්මිට් කරගන්නවා. ඒකට හේතුව තමයි අනික් පරීක්ෂණ ටික කරන්න විදිහක් නැහැ. එදා ඇවිල්ලා. නමුත් හරිම ක්‍රමය තමයි පුළුවන් තරම් හොස්පිටල් එකේ මේ රෝහලේ ඉන්න නේවාසික වෙන කාලය අඩු කරන්න. මොකද එතකොට තමයි අනික් රෝගීන් මොකද රෝහලක අපි දන්නවා විස බීජ වැඩිම තියෙන තැන රෝහල. ගෙදර වගේ නෙමෙයි. ඒක ගැටෙන එක අඩු කරන්න ඕනේ. එතකොට අපි කරන්නේ නාවින මෙඩිකේර් රෝහලේ කරන්නේ අපි අද හවස කරනවා නම් අද දවල් ඇඩ්මිට් කරලා රෝගියාගේ බාත් එක එහෙම දීලා ඒ ටික ඔක්කොම කරලා අද රෑ ඔපරේට් කරා නම් අපි අර වැඩිපුර එතන එන ලේ අයින් වෙන්න අපි ඩ්‍රේන් එකක් දාලා තිනවා. ගොඩක් වෙලාට ඒ ඩ්‍රේන් එක පැය 24ක් තියලා එදා ඊළඟ දවසේ එක්ස්රේ අරගෙන ගොඩක් වෙලාවට පහුවෙන්ද නෙමෙයි ඊළඟ දවසේ ඇවිත් දාන්න පටන් ගන්නවා. ඇවිත් දාන්න පටන් අරගෙන ඔපරේෂන් කළා දවස් 3කින් විතර ගොඩක් වෙලාවට 99%ක්ම ලෙඩ්ඩු ගෙදර යන බොහොම කලාතුරකින් තමයි එහෙම වෙන්නේ. තව පොඩ්ඩක් තියාගන්න වෙන්නේ. සමහර රෝගීන්ගේ වේදනාව වැඩි හින්දා අපි යවන්නේ නැති වෙලාවල් තියෙනවා. සම්පූර්ණයෙන්ම ගත්තාම සම්පූර්ණ රෝහලේ රැඳී සිටින කාලය සාමාන්‍ය දවස් 4යි. වෛද්‍යතුමනි රෝහල තුල රැඳී සිටින කාලය තුල නිරන්තරයෙන් රෝගියා ඔබේ අවධානයට ලක් වෙනවා. අනිවාර්යයෙන්ම මම ගොඩක් වෙලාට අපි ඔපරේෂන් එක කරන්න කලින් අනිවාර්යයෙන් මේ රෝගීන් මට බලලා තියෙනවා. මොකද කලින් ඇවිල්ලා අපි ඔක්කොම ප්ලෑන් කරලා එක්ස්රේ අරගෙන මොනවාරි අපි ඒක ගොඩක් වැදගත් වෙනවා. මොකද දැන් අපි කලින් බලලා ඉවරලා ප්ලෑන් කරන්නේ මොකද්ද මේ කරන ඔපරේෂන් එක අපි සාමාන්‍ය කරන විදිහට වැඩිය මොකක් හරි වැදගත් වෙනස් දෙයක් අවශ්‍ය වෙයිද? ඒව ඔක්කොම අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ ඔපරේෂන් එක කරලා පස්සේ මම උදේ හවස ඇවිල්ලා බලනවා අපේ ડોක්ටර් ගිහාන් හැම වෙලෙම මේ ලෙඩුත් මේ හැම රෝගියාගම හොඳට කෝඩිනේට් කරනවා. ඒ වගේම මට වගකීම කියන්න පුළුවන් මෙහි ඉන්න ස්ටාෆ් එක හරිම ගියර්ඩ් මේක දැන් අපි ඇත්තටම අපිට තියෙන ලොකුම වාසිය තමයි අපි නිතරම මේක කරනවා. මේ ඔපරේෂන් එක කරනවා. උදාහරණයක් වශයෙන් සති දෙකකට සැරයක්වත් මේ සර්ජරි එක කරනවා. ඒතර හැමෝම දන්නවා මොකද්ද කරන්න ඕනේ, මොකද්ද ඊළඟ ස්ටෙප් එක, කොතනද ප්‍රශ්නයක් එන්නේ, ප්‍රශ්නයක් ආවොත් මොකද්ද කරන්න ඕනේ කියන එකට අපි සම්පූර්ණයෙන්ම මේ මුළු ටීම් එකම රෙඩි වෙලා තියෙන. මේක මම විතරක් කරන එකක් නෙමෙයි අනික් ටීම් එකේ සම්පූර්ණ සහයෝගය ඕනේ. දැන් ඊට අමතරව අපේ මිස් රාජපක්ෂ අපේ ෆිසියෝതെරපිස්ට් මහත්තයා එයා දන්නවා ෆිසියෝതെරපි දෙනකොට මට සමහරට කතා කරලා කියනවා මේ පේෂන්ට් කෙනා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද එයා මේක දැකලා එයාත් දන්නවා මොකද කරන්න කියලා. ඒ හින්දා රෝගීන්ගේ ආරක්ෂාව උපරිම වශයෙන් සැලසෙනවා කියලා මට කියන්න පුළුවන්. රෝහලෙන් පිටව ගිය පසු රෝගියාට ලබා දෙන උපදෙස් මොනවාද? ඔව් ඇත්තටම අපි රෝහලෙන් මං කිව්වා වගේ තුන්වෙනි දවසේ ගොඩක් වෙලාට අපි සියලුම රෝගීන් වගේ බොහොම කලාතුරකින් තමයි පරිම දවස් 4ක් ඉඳී.
එහෙම නැත්නම් තුන්වෙනි දවසේ අපි රෝගීන් රෝහලෙන් ඩිස්චාර්ජ් කරනවා. ඒ කරනකොට අපි අවශ්‍ය දේවල් ඔක්කොම ඇවිද්දවලා ඉවර වෙලා ගෙදර ස්ටෙප්ස් තියෙනවා නම් ස්ටෙප්ස් නගින්න බහින්න උදව් කරලා ඒ ටික ඔක්කොම කළා අපි ෆිසියෝതെරපිස්ට් මහත්තයාගේ එයත් ඇත්තටම ඩිස්චාර්ජ් කරන්නේ මමත් ඩිස්චාර්ජ් කරනවා එයත් ඩිස්චාර්ජ් කරනවා අපි ඒ ටික ඔක්කොම කළා තමයි ඩිස්චාර්ජ් කරන්නේ ඔපරේෂන් කළා සති දෙකෙන් අපි තුවාලේ බලනවා එතකන් දාලා තියෙන ප්ලාස්ටර් එක අපි දාලා තියෙනවා ඒක ජීවාණුහරණය කරපු ස්ටෙරයිල් ප්ලාස්ටර් එකක් ආයික ගලවන්න අවශ්‍ය නැහැ සමහර රෝගීන් ගොඩක් දුර බැහැර කට්ටිය මම කියනවා ඒ වෛද්‍යවරයා වෙනෙක් වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා ඒක ගලව ගන්න පුළුවන් නමුත් මට ඒකේ ෆොටෝ එකක් එවන්න මට බලන්න ඕනේ මොනවාරි වෙලා තියෙන්නේ කියලා ඒ මුල සති දෙක ඒ අතර හැම රෝගියා ගාවම මගේ ෆෝන් නම්බර් එකක් තියෙනවා ડોક્ટર ගිහාන්ගේ ෆෝන් නම්බර් එකක් තියෙනවා ඒතර ඒගොල්ලෝ මොකක් හරි සැකයක් තියෙනවා නම් අපිට කෝල් කරලා කතා කරනවා සමහර රෝගීන්ගේ අර පොඩි ලේ ගැලීම් ඇති වෙනවා ඩ්‍රෙසින් එකට ඒගොල්ලෝ එතකොට ගොඩක් වෙලාට ෆොටෝ එකක් Viber හරි WhatsApp හරි කරලා උපදෙස් ලබා ගන්නවා සති දෙකකට පස්සේ අපි ඩ්‍රෙසින්ග්ස් ඔක්කොම ගලවලා දාලා තියෙන අර මහුම් සූචර්ස් අයින් කරනවා ගොඩක් වෙලාට මම මේ පාවිච්චි කරන්නේ ඇබ්සෝබර් සූචර්ස් ඒ කියන්නේ ඒවා මොනවත් කපන්න දෙයක් නැහැ ඩ්‍රෙසින් ගලවලා තුවාලේ බලන්න විතරයි තියෙන්නේ ඊට පස්සේ සති 6කට පස්සේ ඔපරේෂන් කළා සති 6කට පස්සේ අපි එක එක්ෂ එකක් අරගන්නවා ඊට පස්සේ මාස 3න් තව එක්ෂ එකක් ගන්නවා සාමාන්‍යයෙන් මාස 3ක් විතර යනවා මේ රිහැබිලිටේෂන් ප්‍රෝග්‍රෑම් එකට දැන් මම රෝගියාට අහනකොට කියන්නේ ඊළඟ දවසේ අපි ඇවිත් දෝනවා. ඇත්තටම අපි ඊළඟ දවසේ ඇවිත් දෝනවා. නමුත් ඇත්තටම රෝගියාගේ නියම දියුණුව දකින්න මාස 3ක් විතර යනවා. මොකද මේක ලොකු ඔපරේෂන් එකක්. මේකේ ඇත්තටම රිකවරි ටයිම් එකක්. මේකෙන් ආපහු ශරීරයට නෝමල් තත්ත්වයට එන්න කාලයක් අවශ්‍යයි. සාමාන්‍යයෙන් මම කියන්නේ මාස 3ක් විතර යනවා මේකේ සම්පූර්ණ ප්‍රතිඵලය ලබා ගන්න කියලා. නමුත් අපි දැක්කා මේ අපේ සමහර හිටියා මේ ඇත්තට මේ රැකියා කරන කට්ටිය ඒගොල්ලෝ සති දෙකේ වැඩට යනවා. ඒක තමයි අර ප්‍රෙෂර් එක වැඩි නම් ඒක කරගන්න බැරි කමක් නැහැ. නමුත් ගොඩක් වෙලාවට මාස 3ක් විතර කියන්න ඕනේ. ඇත්තටම නෝමල් වෙන්න යන කාලය. නමුත් ඊළඟ දවස් ඇවිද්දුනොත් සති දෙකකින් ගොඩක් වෙලාවට වැඩට යන්න ඕන කෙනෙකුට වැඩට යන්න බැරි කමක් ඇති වෙන්නේ නැහැ අපහසුයෙන් හරියට. අස්ථි හා විකලාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආසිරි ගුණතිලක මහතා මෙම ශල්‍ය කර්ම සිදු කිරීමෙන් අනතුරුව නවීන මෙඩිකේර් රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ ගිහාන් අමරසිංහ මහතාගෙන් සිදුවන්නා වූ සේවය අතිවිශාලයි. වෛද්‍යතුමනි දණහිස් ශල්‍ය කර්මය සඳහා රෝගියෙකුට ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන මේ සඳහා ඔබතුමා ලබා දෙන උපදෙස් මොනවාද? මෙම ශල්‍ය කර්මය දණහිස් සන්ධි ප්‍රතිස්ථාපනය කිරීමේ ශල්‍ය කර්මය පෞද්ගලික රෝහලක සිදුවන අවස්ථාවේදී ඒ සඳහා යම්කිසි මුදලක් වැය වෙනවා. මේ සඳහා සාමාන්‍ය රෝගියෙකුට සාමාන්‍ය වත්කම් සහිත රෝගියෙකුට මෙම මුදල දැරීමට රජයෙන් විශාල පිටුවහලක් වෙලා තියෙනවා ජනාධිපති අරමුදල. ජනාධිපති අරමුදල ලබා ගැනීම පෞද්ගලික සෑම රෝහලකටම නැති නමුත් අප රෝහලට එම අවස්ථාව ජනාධිපති අරමුදල ලබා ගැනීමේ අවස්ථාව මෙම රෝහලට සැලසා තිබීම මෙම රෝහලට පැමිණෙන රෝගීන්ට එක මහත් පිටුවහලක් වෙලා තියෙනවා. ජනාධිපති අරමුදල ලබා ගැනීමේදී විශේෂ වශයෙන් අපි රෝගියා දැනුවත් කරනවා විවිධ ලියකියවිලි වර්ග සකසා ගැනීමට. මෙහිදී මුලින්ම වෛද්‍ය රත්නායක මහතා රෝගියා නිරීක්ෂණය කරලා පරීක්ෂණ කරලා යොමු කරාම මෙම සැත්කම සිදු කිරීමට අවශ්‍යයි කියලා වෛද්‍ය ආසිරි ගුණතිලක මහතා එම රෝගියා පරීක්ෂා කළා බලා නිගමනය කරනවා දැන් මෙම සැත්කම කිරීමට සුදුසුයි කියලා. එම අවස්ථාවේදී එතුමා මගින් නිර්දේශ ලිපියක් මෙම සැත්කම සිදු කිරීමට අවශ්‍ය මොන සන්දේද කියලා දැනුවත් කිරීමේ නිර්දේශ ලිපියක් ජනාධිපතිතුමා වෙත ලියන ජනාධිපති අරමුදල කාර්යාලය වෙත ලියන ලියවිල්ල අත්‍යවශ්‍යයි. ඒ සමගම ජනාධිපති අරමුදල සඳහා අයදුම්පතක් අවශ්‍යයි. එය රෝගියා හෝ රෝගියාගේ භාරකාරයෙක් විසින් පිරිවිය යුතුයි. මෙහිදී ඔවුන්ගේ සාමාන්‍ය වත්කම් පිළිබඳ සියලුම දැනුවත් කිරීමක් ජනාධිපති අරමුදල කාර්යාලය වෙත ලබා දෙනවා වුන්. ඉන්පසු ඔවුන්ගේ රෝගියා අදාළ රෝගියා තම දණහිස් සන්ධිය ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍ය වී ඇති බවත් එයට මුදල් ඉල්ලා ආයාචනය කිරීමේ ලිපියක් ශ්‍රීජුවම ජනාධිපතිතුමා වෙත ජනාධිපතිතුමාගේ අරමුදල් කාර්යාලය වෙත ලියන යොමු කිරීමේ ලිපියක් අත්‍යවශ්‍යයි. ඊට අමතරව මෙම වෛද්‍ය ආසිරි ගුණතිලක මහතා පැවසූ පරිදි මෙහිදී භාවිතා කරන ලෝහමය උපාංග ඉම්ප්ලාන්ට් එක අපි ලබා ගන්නේ සෝඩියක් කම්පැනියෙන්. ඒතරේ සෝඩියක් කම්පැනියෙන් ලබා ගන්නා කොටේෂන් එකක් මිල කියුමක් මේ සමගම ජනාධිපති
අරමුදල් කාර්යාලය වෙත අපි ලබා දිය යුතුයි. මේ අනුව මෙම ලියකියවිලි 4 අත්‍යවශ්‍යයි ජනාධිපති අරමුදල් ලබා ගැනීමට. මෙහිදී රෝගියා හෝ රෝගියාගේ භාරකාරයෙක් විසින් තම ඩෙන්ටිටි කාඩ් මුල් පිටපත් සමගම ජනාධිපති අරමුදල් කාර්යාලය වෙත ගොස් මෙම ලියකියවිලි බාර දුන් පසු ජනාධිපති කාර්යාලයේ අදාළ නිලධාරීන් විසින් මෙම තොරතුරු සත්‍ය බවට සොයා බැලීමට AG ඔෆිස් එකට තම ජීවත් වන ප්‍රදේශයේ AG ඔෆිස් එකට එම ලියකියවිලි බාර දෙනවා. එතනින් එම පිළිබඳ පරීක්ෂණ කටයුතු කරන්න අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීතුමා වෙත එම වගකීම බාර දෙන අතර ඒ ග්‍රාම නිලධාරී මහත්මයා ඇවිල්ලා අදාළ ප්‍රදේශයේ පුද්ගලයා හම්බෙලා රෝගියා හම්බෙලා ඒ විශේෂ විස්තර ඒව සත්‍ය බවට තහවුරු කරාට පස්සේ ග්‍රාම නිලධාරී මහත්මයාගෙන් විශේෂ වාර්තාවක් AG ඔෆිස් එකට යවලා AG ඔෆිස් එකකින් එම වාර්තාව ආයත් ජනාධිපති අරමුදල දක්වා යනවා. ඒතර එතනින් මෙම කරුණු සත්‍ය බවට තහවුරු වුණාම රෝගියාට ලබා ගැනීමට හැකි ජනාධිපති අරමුදල. මේකී ශල්‍ය කර්මය සිදු කිරීමට නියමිත රෝගියෙකු මුලින්ම ඔබ ඒ සඳහා සූදානම් කරන්නේ කෙසේද? ධනහිස් සන්ධි ප්‍රතිස්ථාපනය කිරීමේ ශල්‍ය කර්මයට යොමු වුණු රෝගියෙක් මුලින්ම වෛද්‍ය රත්නායක මහතා බලා නිර්දේශ කිරීමෙන් පසු වෛද්‍ය ආසිරි මහත්මයාගේ නිගමනය පරිදි සත්කම සිදු කිරීමට නිගමනය වූ පසු අපි එම රෝගියාව විශේෂ ආකාරයෙන් පිළියෙල කිරීමක් කළ යුතුයි සත්කම සඳහා. මෙම සත්කම සාමාන්‍ය සත්කමක් වුවත් මෙහිදී විෂ බීජ සම්පූර්ණයෙන් ඒ රෝගියා විෂ බීජ වලින් තොර විය යුතුයි. ඉම්ප්ලාන්ට් එකක් අපි දනිසක් අපේ ඇඟය තුළ තියෙනවා නම් ඒක විශේෂ බාහිරින් දමපු ලෝහමය කැබැල්ලක් හින්දා විශේෂයෙන්ම විෂ බීජ වලින් තොර විය යුතුයි. මේ සඳහා රෝගියා විවිධාකාරයෙන් අපි සැලසුම් කරනවා, ලෑස්ති කරනවා ශල්‍ය කර්මය උදෙසා. මෙහිදී මුලින්ම ශල්‍ය කර්මයේදී ශල්‍ය කර්මයෙන් පසු ගුණාත්මක භාවය ආරක්ෂා කර ගැනීමට මුලින්ම රෝගියාගේ බර සහ ශරීර ස්කන්ධ දර්ශකය අපි මිනුමක් කරනවා. මෙහිදී ප්‍රශස්ත මට්ටමින් BMI නැත්නම් ශරීර ස්කන්ධ දර්ශකය පවත්වා ගැනීමට අපි විවිධ උපදෙස් ලබා දෙනවා රෝගියාගේ බර අඩු කර ගැනීමට. මෙහිදී අදාළ ආහාර රටාවන් මේ පරීක්ෂා කර බලා ඒ සඳහා අවශ්‍ය උපදෙස් ඒ ඩයටිෂියන් නැත්නම් ආහාර සම්බන්ධ උපදෙස් නියමාකාරයෙන් ලබා දෙනවා. තවත් ආකාරයෙන් ඩොක්ටර් රත්නායක මහතා මෙම රෝගීන් පරීක්ෂා කළ බලා විවිධ රෝග තියෙන බවට හඳුනාගත් පසු එනම් දියවැඩියාව ප්‍රෙෂර් වගේ රෝග තියෙනවා නම් එම රෝග විවිධාකාරයෙන් හෘද රෝග නියමිත ආකාරයෙන් පාලනය කිරීමක් කළ යුතු වෙනවා. විශේෂයෙන් සීනි මට්ටම රුධිරයේ සත්කමට කලින් අපි නියමිත මට්ටමේ ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගත යුතු වෙනවා. ශල්‍ය කර්මයේදී ලෑස්ති වෙන අතරතුරේ මෙහිදී විෂ බීජ යෑමට තුඩු දෙන තුවාලයක් නැත්නම් දනිස්සට දුරස්ත ශරීරයේ කොහේ හරි තුවාලයක් නැත්නම් දත් නරක් වීමක් කොහේ හරි තැනක විෂ බීජයක් රැඳෙන ස්ථානයක් තියෙනවා නම් අපි ඒකට විශේෂ අවධානයක් යොමු කරලා ඒකට විශේෂ වෛද්‍යවරුන්ගේ අවධානය යොමු කරවලා ඒක ප්‍රතිකර්ම කළ යුතුයි. එතනින් අපි අඟවන්නේ රෝගියාගේ ඇඟේ එතන තියෙන විෂ බීජයක් තියෙනවා නම් ඒක විනාශ කර දැමීම. ඊට අමතරව මෙම ශල්‍ය කර්මය සිදු කරන්නේ කොන්දෙන් පහළ හිරිවටලා ගොඩක් වෙලාවට හැම රෝගියාගෙම වගේ සමහර රෝගීන්ට සිහිනති කරන ඒ රෝගියාගේ කැමැත්ත පරිදි විතරයි. නැතිනම් විශේෂ අවස්ථාවක් නොවූ විට ගොඩක් වෙලාවට අපි කරන්නේ කොන්දෙන් පල්ලෙහාට හිරිවටලා එතකොට එම නිර්වින්දන කටයුතු වලට අදාළ අවශ්‍ය පරීක්ෂණ සියලුම දේවල් කලින් සිදු කරලා ඒ හා සම්බන්ධ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒව වලට මූලිකව අපි අවධානය යොමු කරලා ඒවා ප්‍රතිකර්ම කරන්න ඕනේ. ඊට අමතරව දවස් 10ක පෙර සිට සත්කම් කිරීමට නියමිත වූ දින දවස් 10කට පෙර සිට අපි රෝගියාට විශේෂයෙන් ස්නානය කිරීමට පියවර කීපයක් කියලා දෙනවා. දිනපතා ස්නානය කළ යුතු අතර මෙහිදී ඇඟේ ගැල්වීම සඳහා ක්ලෝහෙක්සිඩින් නැමැති බාත් එකත් හිස කෙස් වලට සෙට්‍රිමයිඩ් කියන ෂැම්පූ එකත් නාස්පුඩු පිරිසුදු කිරීමට මියුප්‍රසින් වැනි විවිධ විශේෂිත වූ බෙහෙත් වර්ග ආලේප කිරීමට උපදෙස් ලබා දෙනවා. දිනපතා කරලා සත්කම දිනේදී හොස්පිටල් එකට රෝහලට පැමිණියට පසු රෝහලේ සත්කමට පෙර ආතුවත් එම ස්නානය කිරීම සිදු කර විෂ බීජ වලින් උපරිම රෝගියා විෂ බීජ වලින් තොර කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂඥ වෛද්‍ය ආසිරි ගුණතිලක මහතා මෙම ශල්‍ය කර්ම සිදු කිරීමට මත්තෙන් නාවින මෙඩිකෙයාර් රෝහලේ සූදානම පිළිබඳව
මම කැමැති දැනගන්න නවීන මෙඩිකේර් රෝහලේ කළමනාකර අධ්‍යක්ෂ වෛද්‍ය සරත් රත්නායක මහතාගෙන් වෛද්‍යතුමනි මෙම ශල්‍ය කර්ම සිදු කරන්නට නම් ඒ සඳහා සුදුසුකම් ලත් ශල්‍යාගාරයක් පැවතිය යුතුයි. නවීන මෙඩිකේර් රෝහල තුල තිබෙනා වූ මේ පහසුකම් පිළිබඳව දැනුවත් කළොත්. සියලු දෙනාටම සුබ දවසක්. ඇත්තටම අද රෝහලටම මතක් කළ යුතුයි මම හිතන වසර 5ක විතර කාලයක් අස්ථි ශල්‍ය කර්ම කිරීම සඳහා අපි පටන් අරගෙන එතනදී ඇත්තටම මේ අස්ථි වල ශල්‍ය කර්ම සඳහා විශේෂයෙන්ම මම මේ මතක් කළ යුතුයි මේ අපේ අදරන්ට අපේ රෝහලේ වැඩ කරන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විකලාංග ශල්‍ය වෛද්‍ය ආශ්‍රිත මිත්‍ර මහතායි වෙන සේවය ඇත්තම අතිශයම වැදගත්. එලෙස මෙතන පැමිණලා සිටින රෝගීන් වැඩි පිරිසක් එතුමාගේ රෝගීන් එලෙසම මේ මම මතක් කළ යුතුයි මේ අවස්ථාවේ වෛද්‍ය විකලාංග විශේෂඥ වෛද්‍ය වෛද්‍ය දිමුතු තෙන්නකොන් මහතාත් වෛද්‍ය ගුණවර්ධන මහතාත් මොකද එතුමා දෙදෙනාගේ රෝගීන් මෙතන පැමිණිලා ඉන්නවා. මොකද ඒ සියලු දෙනාගේම ඇත්තටම දායකත්වය ලැබුණා මේ අස්ථි ශල්‍ය කර්ම කිරීම සඳහා. ඉතින් මෙතනදී ඇත්තටම මම මතක් කළ දෙයක් තමයි මොකද මේ අස්ථි ශල්‍ය කර්ම විශේෂයෙන්ම මේ ඕර්තොපෙඩික් සර්ජරි සාමාන්‍ය ශල්‍ය කර්ම වගේ නෙමෙයි විශේෂයෙන්ම මේ ජීවාණුහරණයේ ක්‍රමේ හරියටම 100%ක්ම තිබිය යුතුයි. මොකද බොහෝමයෙන් පොඩි විස බීජයක් වුණත් තම රෝගියාගේ පැත්තේ විශාල සංකෘතතා ඇති තත්ත්ව ඇති කරන්න පුළුවන්. ඒ නිසා අපි ගොඩක් කලාවට මේ ශල්‍යාගාරය ගත්තොත් විශේෂ නාවින මෙඩිකේර් රෝහල ආරම්භ කළ දවසේ ඉඳන්ම ශල්‍යාගාරය දිනෙන් දින වෙනස් වීමකට ලක් වුණා. එතනදී අපි ඇත්තටම ශල්‍යාගාර සංකීර්ණයේ ශල්‍යාගාර 3ක් අපි තියෙනවා. ඒකේ ප්‍රධාන ශල්‍යාගාරය ලැමිනා ෆ්ලෝ කියන සිස්ටම් එක. ඒක ඇත්තටම දැනට ලෝකේ ශල්‍යාගාරයක තිබිය යුතු මේ ජීවාණුහරණයේ විදියට කියන විස බීජවලින් තොරව ශල්‍යාගාරය මොකද ඔතන දැන් ශල්‍ය කාර්මිකලා රෝගියාගේ වෛද්‍යවරුන්ගේ සහ අනිත් හැමදෙන විස බීජ එකතු වෙන්න පුළුවන්. ඒ විස බීජ සම්පූර්ණයෙන්ම අයින් කළ යුතුයි. මොකද ශල්‍ය කර්මය තුළදී අපි ධනිස් විශේෂයෙන්ම ධනිස් ශල්‍ය කර්මයේදී ඕපන් කරපුවාම ධනිස්ස ඕපන් කරපුවාම විස බීජයක් කන්ටැමිනේට් වුණොත් බැරිලාත් ඒ ඕපන් කරලා ඒ ඇතුළත ස්තරයක පටක ස්තරයක ඒ විස බීජයේ පැතිරීමක් ඇති වෙන්න පුළුවන්. ඒක බොහෝ වෙලාවට ඔපරේෂන්ෙන් පසු ඒ ඔපරේෂන් කරපු ස්ථානයේ පැසවන්න පුළුවන්. ඒ නාට මේ ධනිශල්‍ය කර්මයක් වගේ දෙයක් පැසවීමට ලක් වුණොත් ඒක අතිශයින්ම භයානක තත්ත්වයක්. මොකද ඒක වෛද්‍යවරු විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා. ඒ වගේ අවස්ථාවකට පත් නොවි ඒ දේ කරන්නේ. එහෙනම් තමයි විශේෂයෙන්ම ශල්‍යාගාරයක තියෙන වැදගත්කම වෙන්නේ. එහෙනම් මම නාවින මෙඩිකේර් රෝහලේ විශේෂයෙන්ම දැනට සාදලා තිබුණේ ලැමිනා ෆ්ලෝ කියන සිස්ටම් එකකින් ඒක වැකියුම් එකකින් ඒක තප්පර කීපයක් ඇතුළත තියෙන වාතය වැකියුම් කරලා පිරිසිදු වාතය ලබා දෙනවා. එහෙනම් කොයිම වෙලාවකවත් මේ ඒ ඔපරේෂන් ශල්‍ය කර්ම කරන අවස්ථාව ඇතුළත 100%ක්ම පිරිසිදු වාතය ලැබෙන්නේ. ඉතින් ඒක මම විශේෂයෙන්ම ඒ සඳහා ඇත්තටම අපි කොළඹ මේ කියන්නේ විස බීජ පරීක්ෂණ කීපයක් කරනු ලැබුවා මේ පටන් ගැනීමට පෙර ශල්‍ය කර්ම විශේෂයෙන්ම මේ MRI රිසර්ච් යුනිට් එකේ බොරැල්ලේ ඒ කට්ටිය ඇවිල්ලා එතන මයික්‍රෝබයොලොජිස්ට් කෙනෙක් විශේෂයෙන්ම ඇවිල්ලා සියලුම මැෂින් වල සහ භූමියේ මේ පොළොවේ ඒ වගේම උපකරණ වල ඔක්කොගෙම සාම්පල් ලබාගෙන ඒ සාම්පල් පරීක්ෂණ ලක් කරලා ඒ පරීක්ෂණ වලින් තහවුරු වුණා කිසිම විස බීජයක් ඔපරේෂන් තියටර් එකේ ශල්‍යාගාරය තුල නැත කියලා. ඊට පස්සේ අපිට අනුමැතිය ලබා දුන්නෙත් ඇත්තටම මේ ඔපරේෂන් ධනිස් ශල්‍ය කර්ම ඇතුළු මේ ඕර්තොපෙඩික් අනිත් කුල් ඇට බද්දේ එතකොට මේ අනිත් ඕර්තොපෙඩික් ශල්‍ය කර්ම විකලාංග ශල්‍ය කර්ම කිරීමට නාවින මෙඩිකේර් රෝහලේ තියෙන ශල්‍ය කර්ම මේ ශල්‍යාගාර සුදුසුයි කියලා. ඉතින් ඒ தත්ත්වයේ ඇත්තටම උපරිම කැපකිරීමක් තුළ මේ රෝගීන්ට විශේෂයෙන්ම රෝගීන් අපි මේ නාවින මෙඩිකේර් වලට පැමිණෙන රෝගීන්ට මම විශ්වාස කරනවා කිසිම මෙතෙක් දක්වා කරපු කිසිම ශල්‍ය කර්මයක් කියන්නේ විස බීජයට ලක් නොවී කිරීමට ගැන. ඒ වගේම මේ තව දෙයක් කළ යුතුයි මෙතෙන්දී අපිට ඇත්තටම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහාය උපරිම ලැබිලා තියෙනවා මේ ලබාගත් උපකරණ සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ඒ උපකරණ වල තියෙන නිවැරදිතාවය සහ ඒ වගේ තියෙන ශල්‍යාගාරය තුළ භාවිතා කරන මේ නිර්වින්දක යන්ත්‍රය නම් රෝගියාගේ අවසානයේ දක්වාම කරන සියලුම උපකරණ වල ජීවාහරණ භාවය ඉතාම අකුරු 100%ක්ම සාර්ථකව සිදු කරනවා.
ඒ ගැන මම සතුටු වෙනවා මේ නවීන මෙඩිකල් රෝහලේ ශල්‍යගාරය තුල සිදුවන සියලුම ශල්‍ය කර්ම ඉතා සාර්ථකව මේ දක්වා කිසිම සංකූලතාවයක් නැතුව සිදු කරන්න ලැබීම ගැන ඒ පහසුකම් සියලු දේම රෝහලට අවශ්‍ය දේ අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඊට පස්සේ ඉහළින් පවතින අධ්‍යක්ෂක මණ්ඩලය සහ ඒ කට්ටිය අනුමැතිය අනුව සෑහෙන විශාල වීදමක් දරලා ඒ දේ රෝහලට ලැබීම ගැන. වෛද්‍යතුමනි මෙම පළාතෙන් ජනාධිපති අරමුද්දලෙන් පිදුම්ලත් එකම රෝහල නවීන මෙඩිකල් රෝහල බවට පත් වෙලා තිබෙනවා. මෙම අසීරු තත්ත්වය ලබා ගැනීම සඳහා ඔබ සහ ඔබේ කාර්ය මණ්ඩලය සිදු කරා වූ කාර්යය කුමක්ද? ඇත්තටම මෙතන මතක් කළ යුතු දෙයක් තමයි මේ දැන් විශේෂයෙන්ම මේ අපේ විශේෂඥ වෛද්‍යතුමා දන්නා විශේෂයෙන් අපි මේ අස්ථි රෝග සම්බන්ධව බැලුවොත් සාමාන්‍ය ජනතාව, ඒ කියන්නේ අපි මධ්‍යම පන්තියේ ජනතාව සහ සාමාන්‍ය ඊටතර අඩු ජනතාව තමයි පරිසරයේ සමාජයේ ගොඩාක් කෘත්‍යයන් සඳහා ගැටිලා ඉන්නේ. ඒ කට්ටියගේ අවයව භාවිතය වැඩි. ඒ කියන්නේ AC කාමරවල ඉඳගෙන පුටුවල ඉන්න කට්ටිය ගොඩක් වෙලාට ඔෆිස් වර්ක් කරන කට්ටියට අස්ථි සම්බන්ධව ගොඩක් රෝගකට වඩා මේ වැඩිම පිරිසක් ඉන්නේ සාමාන්‍ය සමාජයේ විශේෂයෙන්ම ගම්වල ඈත පළාත්වල කඳු පල්ලන් නගින බහින කුඹුරු වෙල් වල වැඩ කරන ඒ වගේම පාරේ වැඩ කරන විශේෂයෙන්ම ගෙවල් වල අවුරුදු 30 වැඩ කරපු අම්මලා තාත්තලා ඉතින් ඒ කට්ටිය ඇත්තටම සාමාන්‍ය මට්ටමින් බැලුවොත් ආර්ථික තත්ත්වයේ ඊටාම පහළ මට්ටමක තියෙන. ඉතින් විශේෂයෙන්ම ධනිස් ප්‍රතිස්ථාපන ශල්‍ය කර්මයක් කුකුල්ලට ශල්‍ය කර්මයක් වගේ හදිසියෙ ලක්වීමක් වගේ දෙයක් කරගන්න කොහෙත්ම ආර්ථික තත්ත්වයක් නැහැ. මොකද අවුරුදු ගාණක් මේ වෛද්‍ය ක්ෂේත්‍රයේ දැක්ව දෙයක් තමයි මේ කට්ටිය විශේෂ වේදනානාශක වලින් අවුරුදු ගාණක් වේදනානාශකට හුරු වෙලා විශේෂයෙන් මංගාවට වෙන සමහර කට්ටිය වග්ගඩුවේ ක්‍රියාකාරීත්වය සෑහෙන අඩපණ වෙලා. විශේෂයෙන් එවැනි අවස්ථාවල මම කතා කරනවා ඒ වගේ ශල්‍ය කර්මයක් කරන්න තියෙන ආර්ථික තත්ත්වය ගොඩක්ම අඩුයි. ඉතින් එවැනි වෙලාවක තමයි මට තීරණය කරේ මේ කුසේ හෝ මේ ජනාධිපති ආරම්භදල සහයෝගය ලබා ගත යුතුයි කියලා. ඉතින් එතෙන්දීමයි අපේ කාර්ය මණ්ඩලයත් එක්ක මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලා එතන සෞඛ්‍ය අමාත්‍යතුමා සහ ඇතුළු පිරිසත් එක්ක වෙනම අපි සාකච්ඡා වටයක් පවත්වලා රෝහලේ තියෙන පහසුකම් ඔක්කොම ඒ කට්ටියට අපි පෙන්වුවා ඉස්සරලා වෙලා. ඊට පස්සෙ ඒ කට්ටිය වෙනම මාස 6ක විතර කාලයක් රෝහල නිරීක්ෂණය කරා. මොකද සියලුම කියන්නේ අපේ රසායනාගාරයේ ඒතොර හෙද මණ්ඩලයේ තියෙන සුදුසුකම් රසායනාගාරයේ තියෙන ඒ රිසල්ට් වල තියෙන නිර්වද්‍යභාවය එතකොට මේ ශල්‍යාගාරයේ සියලුම තැන් පරීක්ෂා කරා. එතකොට අපි ICU එකේ තියෙන පහසුකම් ඒ ඔක්කොම පරීක්ෂා කරලා කොහොමද මාස 6කට වැඩි කාලයක් ඒකට පරීක්ෂා කිරීමෙන් ප්‍රතිඵල එතනින් ලබා ගත්තා සුදුසුයි කියලා. ඊට පස්සේ වෙනම විශේෂඥ මණ්ඩලයක් කිව්වා. විශේෂයෙන්ම මහරෝහලේ විශේෂඥ මණ්ඩල මට තාම මතකයි ඉස්නාය ශෛල විද්‍යා කුලරත්න මහත්තයාත් එතකොට මේ විකලාංග ශල්‍ය වෛද්‍ය බාණගල මහත්තයා ඇතුළු රිසර්ච් MRI යුනිට් එකේ එතන විශේෂඥ වෛද්‍යවරු 3 දෙනෙක් පැමිණියා මේ කියන්නේ ජීවාණුහරණය සම්බන්ධ රෝහලේ කොහොමද කියලා. ඒ කට්ටිය විශේෂ අධීක්ෂණ කීපයක් කරලා මේ තමයි අවසානයේ අවුරුද්දක් විතර කාලයක පරිශ්‍රමයකින් අපේ ජනාධිපති ආරම්භය ලබා දුන්නේ. ඉතින් ඒ ආරම්භය ලබා ගැනීම සඳහා විශේෂයෙන්ම ඇත්තන අපිට සහයෝගය කරා විශේෂයෙන්ම මේ ජනාධිපති කාර්යාලයේ සන්ධ්‍යා මෙතන මම වෙලාව මතක් කළ යුතුයි. මොකද එතුමියත් මගෙන් ප්‍රතිකර්ම ගන්නවා. එතුමියත් සෑහෙන උදව්වක් කරා. ඒ අවස්ථා වලින් ඔක්කොගෙම අවසානයේ ඒ කට්ටිය දීපු සහයෝගයෙන් මේ සහ රෝහලේ තිබු මේ தත්ත්වය මත ජනාධිපතිවරුන් ලැබුණා. ඉතින් ජනාධිපතිවරුන් අපි ඇත්තටම විශේෂයෙන් දැන් මේ රෝගීන් ආර්ථික තත්ත්වයෙන් අපහසුතාවයෙන් පෙළෙන අයට මේ தත්ත්වය ලැබීමත් එක්ක ලොකු පහසුවක් වෙලා තියෙනවා. ඒ කට්ටිය ශල්‍ය කර්මයේ සිදු කරගැනීමේ හැකියාව. ඉතින් ඒ හැකියාව මම හිතන්නේ වෛද්‍ය ගිහන් මහතා පැහැදිලි කරා කොහොමද ඒක ලබා ගන්න කියන එක. ඒ තුලින් මේ මම හිතන්නේ දැනටත් මෙතන ඉන්න රෝගීන් මම හිතන්නේ කීප දෙනෙක්ම මේ පහසුකම ලබාගෙන තියෙනවා ශල්‍ය කර්මය සඳහා. ඉතින් මම හිතන්නේ මතුවටත් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ අපේ කැරලයින් අම්මා වගේ මම හිතන්නේ අවුරුදු 30ක් විතර මේ එක තැන වැඩ කියන්නේ ගෙදරක වැඩ කරලා මේ මම හිතන්නේ එතුමියගේ කකුල් දෙකම දැන් වක්‍ර වෙලා තියෙන්නේ. මම දැන් අපි ජනාධිපතිවරුන්ට දැන් ලෑස්ති කරලා තියෙන ශල්‍ය කර්මය සඳහා. මොකද ඒ වගේ කට්ටියට ඇත්තටම මේ මොකද මම දැකපු දේ තමයි මොකද ආර්ථික තත්ත්වයක් කොහෙත්ම නැහැ මේ වගේ ශල්‍ය කර්මයක් කරගන්න. ඉතින් ජනාධිපති ආරම්භලේ පිහිට ගොඩක් ඒ කට්ටියට වැදගත්. ඉතින් එවැනි අය ගොඩක් කට්ටිය ඉන්නවා. ගොඩක් සමාජයේ අද ඉන්නවා. ගොඩක් ඈත පළාත්වල ඉන්නවා. විශේෂයෙන් මෙතෙන් පැමිණෙන්නේ අනුරාධපුර පොළොන්නරුව කතරගම කුරුණෑගල ගොඩාක් ඈත රත්නපුරේ ඈත පළාත්වල කට්ටිය. මොකද ඒක අපි සතුටු වෙනවා. මොකද ඒ හැම එක්කනටම අපිට කරන්න පුළුවන් උපරිම සහයෝගයක් කරනවා. ඉතින් ඒ අතින් මොකද වෛද්‍ය අපේ වෛද්‍යතුමාත් ඇත්තටම මේ පැත්තෙන් හැම පැත්තම
හොඳටම හිතන කෙනෙක්. මොකද එතුමා සමහරලාට මේ එක ඔපරේෂන් එකක් මෙහෙ කරලා අනිත් ඔපරේෂන් එක ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. එතුමා රජයේ රෝහලෙන් හරි කරලා දෙන්න උත්සාහ කරනවා. ඒක ලොකු දෙයක් වැදගත් දෙයක්. ඉතින් ඇත්තටම ඒක කරගන්න මොකද ලෙඩාගේ පැත්ත අපි බලන්නේ. ඉතින් ඒක පැත්තෙන් ඇත්තටම මොකද එතුමාගේ අත්ගුණය කියන එකත් උපරිමම තියෙනවා. මොකද මම දැකක වෛද්‍යරු මේ ඒක විශ්වාස කරන්න නැති වෙන්න පුළුවන්. නමුත් මම ඒක උපරිමම විශ්වාස කරනවා. මොකද මේ අත්ගුණය කියන එක හැම එක්කෙනාගේම නෑ මම දකින විදිහට. ඒක ඒ අත්ගුණේ එතුමාට උපරිමම ලබා දීලා තියෙනවා. ඒක තාම සාර්ථකයක් මේ රෝහලටත්. මොකද කරපු කිසිම ශල්‍ය කර්මයක් මේ වනතෙක් කොයිම ආකාරයකින්වත් මේ ආසාදනයට ලක් වෙලා නැහැ. මොකද ඒ රෝගීන් හරි සතුටින් ඒ මාස 3 යනකොට හරි සතුටින් ඇවිල්ලා කියන අපිට දැන් සාමාන්‍ය තිබ්බ දණිස්සට වඩා හොඳයි මේ තත්ත්වය කියලා. ඉතින් ඒක හරි සතුටු දෙයක්. මොකද එතුමාට තවත් ශක්තිය ලැබෙන්න ඕනේ මේ ඒ ශල්‍ය කර්ම මේ වගේ ගොඩාක් දුක් විඳින වේදනාශක වෙබි වකුගඩු ඇතුළත් අවයවලට ප්‍රශ්න වෙලා ජීවිතේ අනවශ්‍ය විදියට අවසන් කරගන්න යන රෝගීන්ගේ මේ වගේ ශල්‍ය කර්ම තුළින් ඒකෙන් බලක් කළා මේ නවීන තාක්ෂණික ක්‍රම උපයෝග කරගෙන අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගයත් අපි ලබා දීලා එතුමාගේ දක්ෂතාවය තුළින් රෝගීෙක් නිරෝගී වෙනවා නම් ඒක ඇත්තටම අපි වෛද්‍යවරයෙක් විසින් ලබන තෘප්තියක් ඒ නිසා මම හිතන්නේ එතුමාට තවත් ඒ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරමු. මොකද එතුමා අද මෙතන පැමිණ ගැනත් ගොඩාක් සතුටු වෙනවා මේ රෝගීන්ට කතා කිරීම ගැන. ඉතින් අවසාන වශයෙන් මම පාසා සිටිනේ රෝහල ඉදිරියටත් මම බලාපොරොත්තු වෙනවා අනිත් අස්ථි ශල්‍ය කර්ම සියලු දේම දැන්ට අපේ උකුල්ලටවල ශල්‍ය කර්ම, ධනිස් ශල්‍ය කර්ම එනකොට අස්ථි අනිත් විශේෂයෙන් පොඩි ශල්‍ය කර්ම සියලු දේම සිදු කරන ලබන අපේ ශල්‍යාගාරය තුල. ඉතින් ඒ ශල්‍ය කර්ම තවත් වැඩි දියුණු කරලා විශේෂයෙන් තව අපිට පැමිණෙන තවත් විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු කීප දෙනෙක් ඉන්නවා. ඒ කට්ටියත් එක්කත් එකතු වෙලා මෙතුමා ඇතුළේ සියලු දෙනාගේම සහයෝගයෙන් මේ ඉදිරියට මේ නවීන මෙඩිකල් රෝහල තුල හොඳ සේවයක් සමාජයට ගැළපෙන හොඳ සේවයක්. මොකද මිනිසුන්ගේ හදවතේ දැනෙන වේදනාවට අපි අපේ ඇස්කන් යොමු වෙලා මුදලට විතරක් සීමා නොවි කියන පරමාර්ථය නැතුව මේ හොඳ මේ රෝගියාගේ රෝගය සඳහා හැකි පමණකින් මොකද ඔවුන්ගේ ආර්ථික මට්ටමට ගැළපෙන පමණ පරිදි අපේ සේවය ඉටු කිරීමට ආසිරි ගුණතිලක මහතා විසින් සිදු කරන ලද ශල්‍ය කර්ම කිරීමෙන් අනතුරුව අද ඒ රෝගීන් සුව වෙලා මෙම ස්ථානයට පැමිණලා සිටිනවා. වෛද්‍යතුමනි අපි කැමති මේ රෝගීන්ගේ ඉතිහාසය සහ අද තත්ත්වය පිළිබඳ පැහැදිලි කතා බහකය දෙන්නට. අපත් සමග සම්බන්ධ වෙලා සිටිනවා PHA බණ්ඩාර මහතා මාතර ප්‍රදේශයේ සිටන්. මහත්මයාණනි මම දැනගන්න කැමති මේ දනහිස් ශල්‍ය කර්මය සිදු කරන්න පෙර සහ එම ශල්‍ය කර්මය කිරීමෙන් පසු ඔබතුමාට දැනෙන උත්සාහනය සහ ඒ පිළිබඳ කෙටි හැඳින්වීමක් කළොත්. සීල දෙනාට සුබ දවසක්. මගේ දනහිසේ අවුරුදු 20කට විතර කලින් ඇතිවෙච්ච ඉදිමීමක් අනුව ඒ ළඟ හිටිය වෛද්‍යවරයෙක් වතුර ගිහලා අයින් කරා. ඊට පස්සේ වරින් වර මේක කැක්කුම ආවා. මමත් ගණන් ගත්තේ නැහැ සෙල්ලම් කරා තියෙන්නේ ඔක්කොම වැරට ගියා. පස්සේ මේක එන්න වැඩි වුණා. ඊට පස්සේ මම ගොඩක් වෛද්‍යවරුන්ට පෙන්නලා ඒ වෙලේට බෙහෙත් ගන්නවා. ඒත් මේක එන්න වැඩි වෙලා මේ බැරිම තැන පස්සේ සිංහල බෙහෙත් පැත්තට ගියා. නොගිය වෙද මහත්තයෙක් නෑ. ඊට පස්සේ ඔහොම කළා බැරිම තැන ඉන්නකොට මගේ මිතුරෙක් තමයි කිව්වේ ගිහිල්ලා බලන්න පොඩ්ඩක් මේ අහවල් තැන මේ වෛද්‍ය සරත් රත්නායක මහත්තයට පෙන්නන්න මොකක් හරි කළා දෙයි කියලා. පස්සේ මම ඇවිල්ලා සරත් රත්නායක මහත්තයා හම්බ වුණා. පස්සේ මහත්තයා මාස 3ක් විතර බෙහෙත් දුන්නා. දීලා බැලුවා මේක අයෙත් ටිකක් අඩු වෙනවා වැඩි වෙනවා. පස්සේ කිව්වා මේක එන අපි ශල්‍ය කරලා මේකට යන් කියලා වෛද්‍ය ආශ්‍රි ගුණතිලක මහත්තයාට යොමු කරලා ආව. ඊට පස්සේ එතුමත් පරීක්ෂා කළා. එතුමත් බෙහෙත් දුන්නා මාසයක් විතර. ඊට පස්සේ ඒ අතරතුරක මෙහෙම ඔපරේෂන් එකක් තියෙනවා. මේ ඔපරේෂන් එක ගැන කිව්වා පොඩ්ඩක් බලන්න. ඉතින් මමත් ඉන්ටර්නෙට් එකේ බැලුවා බලලා ඊට පස්සේ මට කිව්වා මෙහෙම කුරුණෑගල එක්කෙනෙක්ට කරා මේ කතා කරන්න පුළුවන් ඕන නම්බර් එකක් දෙන්නම් කියලා. පස්සේ මගේ නෝනා තීරණය කර කමන්නේ කරමු කියලා. ඉතින් ගිහන් මහතා මේ අපිට අවශ්‍ය හැම දෙයක්ම කළා දුන්නා. පස්සේ මට කිව්වා ජනාධිපති අරමුදලෙන් සල්ලිත් ගන්න පුළුවන් කියලා. පස්සේ මම ඒකත් ඉදිරිපත් කළා ඉක්මනින්ම ඒක ගත්තා. අරගෙන ඊට පස්සේ ශල්‍ය කර්මයක් කරා. කළා ඊට පහුවෙන්ද මාව වෛද්‍ය ආසිරි මහතා ඉල්ලුවා දැන් යන් කියලා මේ ඇවිදින්න. මාව අල්ලන් ඇවිල්ලා අතැල්ලා දැන් යන්න කිව්වා. මට එදා මානස අනිපෙත් දැනුණා කකුලේ. මේ ඊට පස්සේ පඩිත් නැග්ගුවා. රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා
ඉතින් අර තිබ්බ අමාරු ඇත්තටම නැති වුණා. ඊට පස්සේ මෙහෙම ඉඳලා ඊට පස්සේ කොහමද මං මාසයක්වත් හිටියේ නැහැ. ඊට පස්සේ වැරදත් ගියා. ගිහිල්ලා අද සුවේල හොඳ සත්‍යෙන් ඉන්නවා. ඉතින් මේ මට කියන්න තියෙන ඉතින් අපරාධේ මට මේ කරින් කරගත්තා නම් හොඳයි කියන එක තමයි මට ආවේ. බණ්ඩාර මහතා මෙම ශල්‍ය කර්ම සිදු කිරීමේදී නවීන මෙඩිකෙයාර් රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය ඔබට දැක්වූ සහයෝගය මොන වගේද? ඇත්තට මේක නම් කියන්න ඕන මොකද මට ඔපරේෂන් එක දෙදලා තිබ්බේ රෑ 9ට. ඊපස්සේ ආසිරි මහතා කිව්වා මෙහෙමයි මොකක් හරි හේතුවක් හින්දා අපි පාන්දර 4ට කරමුද මම කිව්වා කවන්නේ කියලා. පස්සේ මම රෑ 2 ඉඳන් නැගිටලා මට නාන්න කියලා ඊට පස්සේ අවශ්‍ය කරන හැමදේම කළා මේ ඔපරේෂන් එකට යොමු කරා. ඊට පස්සේ එතන ඉඳන් ඒ වාට්ටුවේ සහ වෛද්‍ය සරත් රත්නායක මහතා වෛද්‍ය මේ ගිහාන් මහතා ඇතුළු ඔක්කොම ඒ දක්වපු සහයෝගයේ කියලා දැන් ඒ තරම් හැමතිස්සෙම ඉල්ල බලනවා අඩුපාඩු හොයනවා. ඒ හැමදේම මේ අවශ්‍ය විදියට මේ කරා. කුරුණෑගල ප්‍රදේශයේ සිට අපත් සමග සම්බන්ධ වුණු අනෝමා මීරික මහත්මිය මේ අවස්ථාවේ පැමිණ සිටිනවා. මහත්මියනි මට දැනගන්න කැමතියි මේ ශල්‍ය කර්ම සිදු කිරීමට කලින් සහ මේ ශල්‍ය කර්ම සිදු කිරීමෙන් පසු ඔබතුමිට දැනෙන වූ තත්ත්වය කුමක්ද? සුබ දවසක් සියලු දෙනාටම වෛද්‍යවරුන් ඇතුළු. මට මං හිතන්නේ අවුරුදු 15ක් වගේ මීට ඉහත තමයි මේ රෝගේ වැළඳුනේ. මමත් මේ බණ්ඩාර මහත්තයා වගේම සිංහල වෛද්‍ය ක්‍රමයට ගොඩාක් නැඹුරු වුණ කෙනෙක්. කොතනද සිංහල වෛද්‍ය මහත්තයෙක් ඉන්නේ එතෙන්ටම යනවා. ගිහිල්ලා ප්‍රතිකාර කරනවා. ඉතින් සාමාන්‍ය සුවයක් තියෙනවා ආයිත් වේදනාව වැඩි. මම රැකියාවක් කරන කෙනෙක්. ඉතින් මං හරි අපහසුතාවයෙන් තමයි රැකියාව කරන්නේ. ඒ අතර මට මගේ ඥාති සහෝදරියක් මුණ ගැහුණ නාත්තන්ඩි එයා මට කිව්වා මෙහෙම මාර්ගම නාවින මෙඩිකල් හොස්පිටල් එකේ ડોક્ટર සරත් රත්නායක හම්බ වෙන්න කියලා. පස්සේ මම යත් එක්ක තමයි ඉස්සෙල්ලාම ආවේ වෛද්‍යතුමා හම්බෙන්න. පස්සේ මගේ දණහිස් මේ එක්ස්රේ කරලා බලලා කිව්වා හොඳටම ගෙවිලා තියෙන්නේ. මගේ වයස 56යි. ඉතින් අපි ප්‍රතිකාර කරලා බලමු කියලා. මං එතන අවුරුද්දක් විතර මට ප්‍රතිකාර කළා. ඉතින් මම සෑහෙන සුවයක් ලැබුවා. ඔව් මට මතකයි ඔබතුමිය පැමිණි අවස්ථාවේ කී මතක දෙයක් මට ඇත්තටම හිතට ගොඩක් සංවේගී වෙලායි මතක් කළ යුතුයි. ඔබතුමිය කිව්වා මට දැන් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. ඔව්. ඔව් මොකද ඔබතුමිය ආවේ තාරාවා වාගේ මේ ඇවිද ගන්න බැරුව කකුල් දෙකම මගේ මම බෝට්ටුවක් වගේ තමයි බෝට්ටුවක් ආවේ මට ජීවත් වෙලා වැඩක් නැහැ මේ මම දැන් මේ විදිහට මට ඇවිදලා මගේ වැඩේ කරගන්න මොනවත් බෑ. මට එක තැන් වුණාට වැඩි හොඳයි මම නැති වෙන එක කියලා ඒ අදහස ආවට පස්සේ ඔබතුමියගේ ඇස්වල කඳුළු තිබුණා. ඊට පස්සේ මම ඇත්තටම තීරණය කරේ මේකේ එස්ටේ එක බලලා තීරණය කරේ ගොඩක්ම දනිස් කාට්ලේජ් පැත්ත ඔක්කොම ගිහිල්ලා කියලා. ඒ ඩැමේජ් එක කිසිම මේ ඖෂධ ප්‍රතිකාරමයකින්වත් ඉන්ජෙක්ෂන් දීලා ඒව මොනවත් කරන්න බෑ. ඊට පස්සේ තමයි මේ මම තීරණය කරේ වෛද්‍ය ගිහන් මහත්තයත් එක්කත් කතා කරලා අපි ආචාර්ය මහත්තයත් එක්ක කතා කරලා වෛද්‍යතුමත් එක්ක කතා කරලා බලමු මේ ගැන කියලා. ඊට පස්සේ කියලා මේකලා ජනාධිපතිවරුන්ලෙත් මම පුළුවන් තරම් සහයෝගය ලබා දීලා මේ ශල්‍ය කර්මෙන් කරේ. ඉතින් ඇත්තටම අපි සතුටුයි ඔබතුමිය අද කුරුණෑගල ඉඳන් ඇවිල්ලා මේ ගැන මේ රටේ ජනතාවට ඔබතුමියගේ හඬ අවදි කරලා ඔබතුමිය දැන් මේ ඉන්න තත්ත්වය ගැන අපිට සතුටු වෙනවා. ඔබතුමාගේ අතේ දක්ෂතාවය උපරිමව ලැබුණා. ඔබ ඉක්මනින්ම නිරෝගී වුණා. ඒක සතුටුයි. ඇත්තටම මම විශේෂයෙන්ම කියන්න ඕනේ ඒ වෙලාවේ ශල්‍ය කර්මයට කරමු කියලා කියනකොට මං හිතුවා ඉතින් ඇත්තටම ඊට එහා දෙයක් කරන්න නැතුව ඇති කියලා. ඊට පස්සේ මම ගෙදර මගේ මහත්තයා කැමති වුණේ නැහැ මුලින්ම. මොකද ඒගොල්ලෝ බය වෙලා තිබුණා. ඇත්තටම මම ගොඩක් අය එක්ක කතා කරලා බැලුවා. ඒ බලපු හැම කෙනෙක්ම මට කිව්වේ මේකේ හොඳ පැත්තක් නෙමෙයි කිව්වේ. ඒගොල්ලෝ මාව බය කළා. හැබැයි මට මම ડોક્ટર සරත් රත්නායකව මම විශ්වාස කළා. මගේ ඥාති සහෝදරියක් ඉන්න කුරුණෑගල හොස්පිටල් එකේ. එයා මේ ශල්‍යගාරේ වැඩ කරන කෙනෙක්. එයාට මම විස්තර කිව්වා. මෙයා මට මගේ බය හරියා. එන්නකව ඉස්සෙල්ලම විශ්වාසය මේ ඇති කරගන්න. ඒ පහසුකම් වල හරි ඒ මොන හරි දන්න නිසා වෙන්නේ නැති මට කිව්වා
ඔයා පුංචි මේක මේ නාවින මෙඩිකල් හොස්පිටල් එකේම කරගන්න කියලා. ඒක මම හිතන්නේ වෛද්‍ය අපේ ආසිරි ගුණතිලක තුමාවත් එයා පෞද්ගලිකව දන්නවා. මට කිව්වා ඒ ડોක්ටර්ම කියලා මේක කරගන්න කියලා. ඊට පස්සේ මං රෝහල් ගත වුණා. මං ડોක්ටර් දැකලා තිබුණේ නැහැ. මට කතා කරන්න අවස්ථාවක් හම්බෙලා තිබුණෙත් නැහැ මේ ආසිරි වෛද්‍යතුමා. මම පහුවෙනි දවසේ 18 වෙනිදා 2018 වෙනිදා අප්‍රේල් මාසේ 18 වෙනිදා ශල්‍ය කර්මයට භාජනය වෙන්න හිටපු දවසේ තමයි උදේ මං හිතන්නේ වෛද්‍යතුමන් මුණ ගැහුනේ. එතුමා කතා කරපු විදිහට මගේ තිබුණ පුංචි බයක් තිබුණා. ඒක ඇත්තටම ඇරිලා ගියා. මට වෛද්‍ය ගිහන්තුමා ගොඩාක් උදව් කළා. හැම වෙලාවකම මේ ෆෝන් එකේ කතා කරලා මගේ හිත හැදුවා. මං කිසිම බයක් නැතුව තමයි ශල්‍යගාරයට ගියේ. මාව මේ එදා රායේ විදිහටම නාවලා විෂ බීජහරණය කරලා තමයි ශල්‍යගාර ගත කරේ. මගේ පොඩි බයක් තිබුණා මේ මං ඇහුවා එතනදී ડોක්ටර්ගෙන් සිහිනති කරනවාද කියලා. ඊට පස්සේ කිව්වා නෑ මේ බය වෙන්න දෙයක් නෑ ප්‍රශ්නයක් නෑ හිරිවට්ටලා තමයි මේක කරන්නේ කියලා. මම මේ ඉන්ජෙක්ෂන් එකට ඇත්තටම බය වුණා ડોක්ටර්. මොකද කොන්දර ගහන ඉන්ජෙක්ෂන් එකක් නිසා මම බය වුණා. මට ඒ වෛද්‍යතුමාගේ නම මතක නැහැ. එයා මට මෙහෙම ටච් කරලා පෙන්නුවා මේ වගේ පොඩි දැනීමක් තමයි මට දැනෙන්නේ බය වෙන්න දෙයක් නැහැ කියලා. ඊට පස්සේ මට ශල්‍ය කර්මයක් කරන අතරතුර ආසිරි වෛද්‍යතුමා කීප වතාවක් මගේ ළඟට ඇවිල්ලා ආපහු කතා කළා මට මතකයි. මට නිින්ද ගියේ නැහැ. සින්දු දාලා තිබුණා මට අහන්න. ડોක්ටර් ගියහන් හැමතිස්සෙම මේ වෙලාවේ මේ ළඟින්ම හිටියා. මට දියවැඩියාවක් ටිකක් තිබුණා. නමුත් ඒ වෙලාවේ මේ හිමොග්ලොබින් අඩුව තිබුණා මගේ. මම හිතන්නේ ලේත් දුන්නා ඒ වෙලාවේ. ඉතින් මට පොඩ්ඩක්වත් නිින්ද ගියේ නෑ. මම සාර්ථක ශල්‍ය කර්මයට භාජනය වෙලා. ඊට පස්සේ දෙවෙනි දවසේ මගේ වේදනාව අඩු වුණා. තුන්වෙනි දවසේ තමයි මම හිතන්නේ තුන්වෙනි දවසේ තමයි මම බැස්සුවේ. බස්සලා මම ඇවිද්දුවා. ඉතින් දුර යනකොට මම ගොඩක් දුර ඇවිදගෙන යනකොට ડોක්ටර්ම තමයි කිව්වේ ඇති දැන් ආපහු එන්න කියලා. ඇත්තටම මේ බණ්ඩාර මහත්තයා කිව්වා වගේ ඒ වෙලාවේ පුදුම වේදනාවක් තිබුණා. ඒ අර ශල්‍ය කර්ම වේදනාව මිසක් මං හිතුවා මම ලොකු සුවයක් ලැබුවා කියලා. ඇත්තටම වෛද්‍යවරුන් කියන්නේ දෙවිවරු කියන්නේ මේක තමයි සාක්ෂිය. වෛද්‍ය සරත් මැතිතුමා කිව්වා වගේ ආසිරි ડોක්ටර්ගේ අතයි වැඩයි දෙකම හොඳයි. මම මේ වෙලාවේ ආඩම්බරෙන් කියනවා. ඊට පස්සේ මම දවස් 3 වෙනි දවසේ ටිකට් කපලා ගියා. දවස් 7න් මම වැඩට ගියා. මට අපහසුතාවයක් තිබුණේ නැහැ. මං හිතන්නේ ටිකක් ඉදිමුන් තිබුණා. හැම අවස්ථාවකම මම ડોක්ටර් කතා කළා. බය වෙන දෙයක් නැහැ කිව්වා. මාස 3ක් විතර යනකොට එදිමම අඩු වෙලා යයි කිව්වා. ඒ අතර කාල සීමාව තුළ මාත් එක්ක මං හිතන්නේ ගොඩක් රෝගීන් කතා කළා. මං ඒ හැමෝටම කිව්වේ මගේ අත්දැකීම. ඇත්ත මට දැනුණ මම විඳපු ඒ අත්දැකීම මම ඒගොල්ලන්ට පැහැදිලි කළා. මට අනිත් අය දීපු දේ නෙමෙයි මම ඒගොල්ලන්ට කිව්වේ. මම ලැබපු අත්දැකීම ඇත්ත වශයෙන්ම මම ඒගොල්ලන්ට පැහැදිලි කරලා කිව්වා. ඉතින් මම දැන් සම්පූර්ණ සුවය ලැබලා දෙන ඒත් එක්කම මේ කාර්ය මණ්ඩලය විශේෂයෙන්ම කියන්න ඕන මේ රෝහලේ කාර්ය මණ්ඩලය අති විශේෂයි. වෛද්‍යතුමනි මට ලොකු සහයෝගයක් දුන්නා. සිස්ටර් මේට්‍රන් එතකොට අනිත් මේ ඒ දෙවියෝ සියලුම දෙනා ඒගොල්ලන්ගේ සියලුම සහයෝගය මත තමයි මම මේ ශල්‍ය කර්මෙන් පස්සේ මෙන් පිට වෙලා ගියේ. ඊට පස්සේ මං 4 වතාවක් ඇක්සිඩන්ට් වුණා. මම ඒක විශේෂයෙන් කියන්න ඕනේ. මං දවස් 10කදී මගේ
ටේබල් එක උඩ තිබිලා මේ වැටුණා පංචර් එක. පංච් මැෂින් එක වැටුණා. මම ඒ වෙලාවේ ડોක්ටර් ආසිට කතා කරපුවම කිව්වා මට WhatsApp කරලා ෆොටෝ එකක් එවන්න. මම ගොඩක් බය වුණා ඒ වෙලාවේ. පොඩ්ඩක් මෙතන හරියටම ඒ සර්ජරි කරපු තැන පොඩ්ඩක් ලේ බින්දුවක් වගේ ඇවිල්ලා තිබුණා. ડોක්ටර් ඒ වෙලාවේ කිව්වා කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. බය වෙන්න දෙයක් නැහැ. පොඩි ප්ලාස්ටර් කෑල්ලක් ගන්න කිව්වා. මේ එච්චරයි කරන්න කිව්වේ. නමුත් අර අනතුරු සිදු වුණ 4 වතාවම ඒක මම හිතන්නේ වෛද්‍යවරුන්ගේ ආශිර්වාදයත් ඒ සුවයත් එක්ක ප්‍රාතිහාර්යයක් වෙන්නේ නැති මගේ කකුලට කිසිම මේ අනතුරක් සිදු වුණේ නැහැ. ඉතින් මම දැන් හොඳට ඇවිදිනවා. මම දැන් මේ කොරෝනා ප්‍රශ්න නිසා තමයි මම අනිත් කකුල ලබන අවුරුද්දට දාගත්තේ. නැත්තම් මම මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ කරන්න තමයි හිතාගෙන හිටියේ. ඉතින් මට කියන්න තියෙන්නේ ඇත්තටම පහසුකම් අතින් වෛද්‍යවරුන්ගේ ඒ සේවය කාර්ය මණ්ඩලයේ සේවය අති විශිෂ්ටයි. මේ ශල්‍ය කර්මයට කිසි කෙනෙක් ඇත්තටම බය වෙන්න ඕනේ නැහැ කියන එකයි. විශේෂයෙන්ම වෛද්‍යතුමන්ලට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තවත් ලැබෙන්න ඕන අපි වගේ රෝගීන් මේ වගේ සුවපත් කරන්න. ස්තුතියි. අනෝමා මේරිගම මහත්මිය මුලින්ම නාවින මෙඩිකේර් රෝහලට පැමිණුණේ කොහොමද? එදා ඉඳන් සිදු වූ ඒ සියලු ක්‍රියාවලිය බොහොම පැහැදිලිව එතුමිය අපිට කිව්වා. ඔබතුමිය අද සිටිනා වූ ස්ථානය පිළිබඳ ඔබතුමිය අද සිටිනා වූ සතුට පිළිබඳව ඔබට වගේම අපිටත් හරි සතුටුයි. බොහොමත්ම ස්තුතියි ඔබගේ පැමිණීමට. ඒ වගේම හංවැල ප්‍රදේශයේ සිට නාවින මෙඩිකේර් රෝහලට එනවා UG සිරියාවති මහත්මිය. මහත්මියනි ඔබටත් ඔබේ දන හිසේ මෙවන් වූ විශාල වේදනාවක් දැනුණා. අද වන විට එදා සහ අද අතර තිබෙනා වූ වෙනස කොහොමද? සුබ සන්ධ්‍යාව සියලු දෙනාටම. එදා තිබිච්ච එක ගැන නම් කතා කරනකොටත් බයයි. බෙහෙත් කරලා ડોක්ටර්ස්ලාගෙන් කරලා වෙද මහතුරුන්ගෙන් කරලා ඇති වෙලා මං ආවේ මෙතෙන්ට. මේ දැන් නම් මට හොඳට සනීපයි. ඒක මේ ડોක්ටර් සරත් රත්නායක තමයි මාව දීගැන්නුවේ. ඒ වගේම මගේ දුව. ඒ දෙන්න හිටියේ නැත්තම් මම ඔපරේෂන් එක කරන්නේ මට මම බයේ හිටියේ. මං මේ අනෝම මහත්මියගෙන් කෝල් කරලා ඇහුවා. එයා කිව්වා හොඳයි කියලා. ඊට පස්සේ ඉතින් මම ඔපරේෂන් එක ලෑස්ති වුණා. හැම වෙලේම මගේ දුව තමයි පස්සෙන් හිටියේ. දැන් ඉතින් මට හුඟක් හොඳයි. දැන්ට මාස 4යි වෙන්නේ. දැන් මම හොඳට ඇවිදිනවා. ගෙදර වැඩ ඔක්කොම හොඳට කරගෙන යනවා. ඒ වගේම ඉතින් දැන් සතුටින් ඉන්නවා. ડોක්ටර් ආසිරි ගුණතිලක එයාගේ කරුණාව ගැන ඉතින් කියන්න ඕනේ. එයා එක්ක කතා කරුවම ලෙඩි හොඳ වෙන තරමට හොඳයි. මේ දැන් ඉතින් මම සතුටින් ඉන්නවා. බොහොම ස්තුතියි. කොතරම් අපහසුවෙන් එදා මිනිස්සු ආවත් වෛද්‍ය ආසිරි ගුණතිලක මහතාගේ කරුණාව තවමත් ඒ හදවත් තුල ජීවමාන වෙනවා. ඔබ ඊතරම්ම කරුණාවන්තයි. ඔබ සිදු කරන්නා වූ ඒ ශල්‍ය කර්මය සාර්ථක බවයි මේ හැමෝම අපිට කියන්නේ. බින්ගිරිය ප්‍රදේශයේ ඉඳන් අපිත් එක්ක එකතු වුණු PG පොඩිමැණිකේ මහත්මිය මේ අවස්ථාවේදී මෙතනට සහභාගී වෙලා සිටිනවා. ඔබතුමියගෙනුත් ඇත්තට මම දැනගන්න කැමතියි. ඔබතුමියට තිබුණා වූ පෙර තත්වය සහ මෙම ශල්‍ය කර්මය කිරීමෙන් අනතුරුව දැන් තිබෙනා වූ තත්වය කුමක්ද? මෙම ශල්‍ය කර්මය සිදු කළාට පසුව ඔබ මේ රෝහල තුල රැඳී සිටින කාලය තුල නාවින්න මෙඩිකේර් රෝහලේ වෛද්‍ය මණ්ඩලය සහ හෙදහිදියන් ඔබට ලබා දුන් සත්කාර පිළිබඳවත් මම දැනගන්න කැමතියි. මට නම් ඉතින් කියන්නම දෙයක් නෑ මේ ගැන. මම විඳපු දුක මං විඳපු වේදනාව. ඒ තරම් මං කකුලෙන් වේදනාවක් වින්දා. බෙහෙත් ගන්නම තැනක් නෑ ලංකාව පුරාම මගේ දුව එක්කගෙන ගියා. ඊට පස්සේ තමයි දුවගේ යාළුවෙක් කියලා දුන්නා මේ සරත් රත්නායක ડોක්ටර් ළඟට එක්කන් යන්න අම්මව කියලා. ඒ ගමනේ අපේ දුව තමයි මෙහෙට එක්කන් ආවට පස්සේ මං අවුරුදු 3ක් විතර බෙහෙත් ගත්තා මෙහෙ. කොරෝනා දවස්වලත් ડોක්ටර්ට කතා කළා මට බෙහෙත් යවලා තුනා ගෙදරට. ඊට පස්සේ එතනින් තමයි මේ ડોක්ටර් කිව්වා මේක කරන්න බෑ මේක ඔපරේෂන් එක කරන්න කියලා ડોක්ටර් මා කතා කරලා කිව්වේ. මට ඔපරේෂන් එකම කරගන්න දැන් කකුල අමාරුයි කියලා පුතාට කිව්වා. පුතා ඒ ගමන එයාලා කැමති වෙලා තමයි මේකට මම ඊට පස්සේ ආශ්‍රී ගුණතිලක ડોක්ටර් මට පුතාට හම්බෙලා පුතා එයා එක්කලා කතා කරලා ඊ ගාන කිව්වා මේ බය වෙන්න එපා ඔයා
මේක කරමු ඩොක්ටර්ලා හොඳයිනේ කියලා. ඩොක්ටර්ලා නෙමෙයි දෙවිවරු. මේ ඩොක්ටර්ලා කට්ටියක් නෙමෙයි මේ වාට්ටුවේ ඉන්න දෙවිවරු කට්ටියක්. ඒ වගේම මේ ඉන්න දරුවෝ ටිකත් ඒ වගේම ඉන්න ලෙඩුන්ට ඒ වගේම සලකනවා. ඒ වගේම බලනවා. සරත් රත්නායක ඩොක්ටර් නම් හැමතිස්සෙම ගිහින් මා ගැන බැලුවා. දවස් ගානෙම මම දවස් 3ක් හිටියා. දවස් 3ේම උදේට යන මේ ඩොක්ටර්ලා 3 දෙනාම යනවා උදේට. අම්මා කෙනෙකුට වගේ කතා කරලා කෙරුවා. ඒ හින්දා අපිට කියන්නේ කකුලේ අමාරුව තිබුණත් ඩොක්ටර්ලා ගිහින් කතා කරපුවාම ඒ ලෙඩ නැතුව යනවා. ඒ තරම්ම කියන්නේ අපිට ගෙදර නිකන් හිතුණත් ඩොක්ටර්ලා නිතරම මතක් වෙනවා. මම හැමතිස්සෙම කියනවා පුතේ ඒ අපේ පුතා නම් ඉතින් නිතරම කතා කරන ඩොක්ටර් එක්කලා. එයාලා ඉතින් කියනවා අම්මේ ඉතින් දැන් අම්මා මෙතෙන්ට ආවගෙන් තමයි මේ කකුල නැත්තම් මමත් හරි බයෙන් උන්නේ. මේ නංගි තමයි මට කතා කරලා කිව්වේ අම්මේ මාකේ බය වෙන්න එපා මේක කරගන්න ඔයා. මේ ඊට පස්සේ තමයි ජූලි 24 කරේ නේද? ජූලි 24 මං කරේ. ඊට පස්සේ ඒකෙන් පස්සේ ඉතින් දැන් දවස් 3ෙන් මං ගෙදරක් ගියා. දවස් 2කින් මාව ඇඳෙන් බැස්සුවා. ඔපරේෂන් එක ඉවර නැකනුත් ඩොක්ටර්ලා 3-4 දෙනාම මා එක්කලා කතා කරා. කියන්නේ මට සිහි නැතුව ගියෙත් නෑ මොකුත් නෑ අමාරුවක් වුණෙත් නෑ. චුට්ටක් ඇක්කුම ආවා එච්චරයි පහුවදා ගෙනත් දැම්මට පස්සේ ඒ ටික විතරයි මට වේදනාවකට තිබුණේ. වෙන කිසිම දෙයක් මේව එකක් නෑ. ඒ හින්දා ඩොක්ටර්ලා නෙමෙයි මේ ඉන්නේ මේ මිනිස්සෙන්ට දෙවිවරු. ඒ හින්දා මම නම් ඉතින් හැමෝටම කියනවා මේක ඉතින් හොඳම දෙයක් කරගන්න කියලා. මගේ අර අනිත් කකුලත් දැන් සිද්ධනවා ටිකක්. ඒ හින්දා දැන් ඉතින් අමාරුවක් නෑ. මම දැන් මාස 2යි මං කරලා බෙහෙත් ටිකක්වත් බිව්වේ නෑ. ඉතින් අර ડોක්ටර් බෙහෙත් එවලේ දුන්නු ටික විතරයි බෙහෙත් ටිකක්වත් මම බිව්වේ නෑ. ඊට පස්සේ එච්චරයි මට කියන්න තියෙන්නේ. මේක හොඳම හොඳ දෙයක් කියලා විතරයි කියන්න තියෙන්නේ. ડોක්ටර්ලා නෙමෙයි මේ දෙවිවරු. මෙවන් වූ වෛද්‍යවරු ලක්මව ලැබූ වටිනාම සම්පත්. මේ සාකච්ඡාව සඳහා කඩවත ප්‍රදේශයේ ඉඳන් අපිත් එක්ක එකතු වුණා සුජාතා රත්නායක මහත්මිය. මහත්මියනි මෙම ශල්‍ය කර්ම සිදු කිරීමට පෙර ඔබට තිබූ තත්වය සහ ශල්‍ය කර්මය කිරීමෙන් අනතුරුව දැන් තිබෙනව තත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න. ඒ වගේම ඔබ මේ සේවාව ලබාගත් නාවින මෙඩිකෙයාර් රෝහල පිළිබඳ ඔබ සමාජයට දෙන්නව පණිවිඩයත් ඒක මන් අපිට පැහැදිලි කරන්න. ඇත්තටම මමත් අනිත් අය වගේම හැමතැනින්ම බෙහෙත් අරගෙන සිංහල බෙහෙත් අරගෙන කරන්නම දෙයක් නැති තැන තමයි මගේ මහත්තයාගේ යාළුවෙක් කිව්වේ නාවින්නට යන්න කියලා. පස්සේ සරත් රත්නායක මහත්තයා ගාවට ඇවිල්ලා මම අවුරුදු 2ක් විතර බෙහෙත් ගත්තා. පස්සේ බෙහෙත් අරගෙන වේදනාව ටිකක් අඩු වුණාට පස්සේ තමයි ආසිරි ගුණතිලක වෛද්‍යතුමා ගාවට මාව යොමු කරේ. පස්සේ ඔපරේෂන් එක කරලා දුන්න අපේ ආර්ථික අපහසුතා දැකලා ඒ වෛද්‍යතුමා ඇත්තටම අපට ගොඩාක් මේ ඉස්පිරිතාලේ හැම කෙනාම හොඳට සැලකුවා. කියන්නේම මගේ මහත්තයාටයි දරුවෝ 3 දෙනාටයි මගේ පුදුම කරදරයක් වෙලා තිබුණේ. රැට නිින්ද යන්නේ නැහැ. නැගිටලා දනි සත ගගා ඉන්නකොට ඒගොල්ලත් නැගිටලා බලා ඉන්නවා. ඉතින් ඒ හින්දා මම සෑහෙන්න දුක් විඳා ඒ ඇති. ආසිරි ගුණතිලක මහත්මයා ඇත්තටම වෛද්‍යවරයෙක් නෙවෙයි දෙවි කෙනෙක්. පින් සිද්ධ වෙනවා කියන්නේ අර මට වෙන කියන්න කිසිම දෙයක් නැහැ. ಜಾතිත් පින් සිද්ධ වෙනවා ඒ වෛද්‍යතුමාට. ඒ ඇස් වලින් ගලා හැලෙන්නේ සතුටු කඳුළු. ඒ සතුටු කඳුළු ඔබට දුන්නේ වෛද්‍යතුමනි ඔබයි. රාජ්‍ය සේවය තුල සුවිශාල සේවයක් ඉටු කරමින් නීතිඥ වෘත්තිය තුල රටට සමාජයට සේවයක් කළ අය පන්නිපිටිය ප්‍රදේශයේ ඉඳන් අපිත් එක්ක එකතු වුණා ලක්ෂ්මී මුණසිංහ මහත්මිය. මහත්මියනි ශල්‍ය කර්ම සිදු කිරීමට පෙර ඔබට තිබූ තත්වය සහ ශල්‍ය කර්මෙන් අනතුරුව දැන් තිබෙනා වූ තත්වය පිළිබඳ මම කැමැති ඔබතුමීගෙන් දැනගන්න. ඒ වගේම මෙම ශල්‍ය කර්මය සිදු කිරීමේදී නාවින මෙඩිකෙයාර් රෝහලේ වෛද්‍යවරුන් වෛද්‍ය සරත් රත්නායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ඔබට දැක්වූ සහයෝගය කුමක්ද? ඒ වගේම මෙම රෝහල පිළිබඳ ඔබ සමාජයට දෙන්නා වූ පණිවිඩය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරනවා නම් වඩා හොඳයි. මට ඇත්තටම අවුරුද්දකටත් ඉස්සෙල්ලා ඒ කියන්නේ අවුරුද්දක් විතර බෙහෙත් ගත්තා මේ එක තැන් වලින්. අවුරුදු 10ක් කකුලේ අමාරුව තිබ්බා. මේ ඒ අතරදී එක තැන් වලින් බෙහෙත් ගත්තා, සිංහල බෙහෙත් ගත්තා, ඉංග්‍රීසි බෙහෙත් ගත්තා. හරිය ගියේ නැහැ. පස්සේ අපේ මහත්මයාගේ යාළුවෙක් කියලා තිබුණා. එයාගේ අම්මට සනීප වුණා මෙතනින් කියලා. එයා තමයි මෙහාට එව්වේ.
ඒ වෙලාව ඊට පස්සේ ડોક્ટર සරත්නත් නායක ළඟට ගිහිල්ලා බෙහෙත් දුන්නා මාස 6ක් විතර. ගන්නකොටත් මට අමාරුයි. හොඳටම අමාරු වෙලා ආවේ. අර කිව්වා ડોක්ටර් කිව්වා මම දැන් ඇට දිරලා ඒක හරියන්නේ නැහැ වගේ කියලා. පස්සේ ඔපරේෂන් එක කරන්න කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් අර ගොඩක් අමාරු නිසා අර මගේ තව කිඩ්නි වල මොකද අමාරුවක් තිබ්බා. ඒවා බලලා ටෙස්ට් කරලා ඉවර වෙලා ඔපරේෂන් එක කරන්න කිව්වට මන් ටිකක් බය තිබ්බා. බය තිබ්බම ડોક્ટર සරත්නත් නායකයි ડોક્ટર ගිහානුයි මගේ හස්බන්ඩ්ටත් කියලා තිබ්බා මේක බය වෙන්න එපා කියලා. එයා උඟක් ඇඩ්වයිස් කළා තමයි බය නැතුවම ඉන්න කියලා. පස්සේ මං ඒ ඔපරේෂන් එකට කැමති වෙලා ඔපරේෂන් එක කළා. ආවේ වීල් චෙයාර් එකෙන් මං රෝල පුටුවක ඇවිල්ලා එහෙම තමයි හිතේ එහෙම ඇවිල්ලා තමයි ඔපරේෂන් එක කරන්න උනේ. ඊට පස්සේ ඔපරේෂන් එක කරලා දවස් 3කින් විතර මාව ඇඳෙන් බැස්සුවා. ඒ අතර හැමදාම ડોක්ටර්ස් ටික ඔක්කොම ආවා. ડોක්ටර් ගිහන් හරියට ඔක්කොම ඇඩ්වයිස් කරලා මොකද අර ජනාධිපතියා මුදල ගන්න හුඟක් උදව් කරලා තිබ්බා. අරගෙන ඊට පස්සේ ડોක්ටර්ස්ලා ටික ඔක්කොම කරලා ෆිසියෝതെරපි ළඟටත් දාලා ඒකෙනුත් සනීප වුණා. දැන් මට හුඟක් හොඳයි. සම්පූර්ණයෙන්ම හොඳයි කකුල. දැන් දකුණු කකුලටත් ටිකක් තියෙනවා කරන්න. සාමාන්‍ය රෝග තත්ත්වයක් නෙවෙයි. එතුමිට විශේෂයෙන්ම රුමටොයිඩ් ආර්ත්‍රයිටිස් කියන රෝගී ඉතාම දරුණු විදියට තිබිච්ච මහ රෝහලෙන් ප්‍රතිකාර ගන්න සෑහෙන කාලයක් නීතිච්ච වෘත්තියේ ඉඳලා සෑහෙන පඩි පෙළවල් නැගලා බැහැලා හිටගෙන ඉඳලා වැඩ කරලා එතුමියගේ ධනිස්ස මංගාවට එනකොට ඇත්තටම අර දෙබලක හැඩේ තිබුණේ. මට මතකයි එතුමිය රෝද පුටුවේ වීල් චෙයාර් එකකින් මංගාවට ඇවිල්ලා විශේෂයෙන්ම මහත්තයා බොහොම දුකසේ කිව්වා මේකට දැන් මොකද කරන්නේ අපි කියන එක. ඒ වගේම එතුමාගේ බයක් තිබ්බා. මොකද මහරෝහලෙන් කියලා තියෙනවා මේ මෙතුමියගේ රෝග තත්ත්වය අනුව මේ ශල්‍ය කර්ම කරන්න ගියොත් ඒකත් ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. කරනවා නම් මේ රිස් එකක් අරන් කරන්න වෙන්නේ කියලා. ඔව් සෑහෙන ස්ටීරොයිඩ් ඉන්ජෙක්ෂන් එහෙම සෑහෙන අරන් තිබ්බා. විශේෂයෙන්ම රුමටොයිඩ් ආර්ත්‍රයිටිස් රෝගයට උපරිම බෙහෙත් ඇය ලබමින් සිටියේ. ඒ අවස්ථාවේ මට මතකයි යගේ මසල් පවා සෑහෙන දිය වෙලා බන්ධනෙ දුරලා තිබුණේ. ඒක ලොකු දෙයක් මේ මොකද අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඒ වෙලාවේ තීරණය කරා එතුමිය කොහොම හරි කරනවා කියලා. ඉතින් සාර්ථකව මම හිතන්නේ ඔපරේෂන් එක කරා අද සතුටුයි අය. ඒ දනිස්සෙන් ලොකු සහනයක් ලබනවා. මේ අනිත් රුමටොයිඩ් ප්‍රශ්නයගේ ප්‍රතිකර්ම ලබනවා. නමුත් ඒක ලොකු සහනයක්. ඇගේ සාමාන්‍ය ගෙදර දොරේ වැඩ ටික කරගෙන ඉන්න පුළුවන්. මොකද ඇය පැමිණියේ වීල් චෙයාර් එකෙන් අදවයි මට මතකයි අයගේ තිබ්බේ වේදනාව කොහොමද කියලා. මොකද කිසිම වේදනානාශකයකට ඒක අඩුනේ නැහැ. ඒක සතුටුයි ඒ ශල්‍ය කර්මයක. එලෙසම අපේ තව එතුමියගේ නම මොකද්ද මේ? Before I did the operation, I came to this hospital. They were carrying me and coming. I couldn't walk. So for the last 3 years, I was taking medicine from doctor. And after then every 6 months, I used to come and take the injection also. So my son always tell Mama, injection is hurting you. Do the operation, do the operation. Then I came and spoke to Dr. Jihan. Then he introduced Dr. Asiri Gunatilaka, and once he saw my X-ray, he said, no, you can survive for another 2 years. You don't need a operation immediately. So my son was telling, Mama, you are now 57. If you go more older, then you will be very weak. Do the operation immediately. So I did the operation, and it's nearly 40 days I did the operation. So I feel much better. I can walk. I do my own work and everything. So first of all, I thank God for showing this hospital, because I am a diabetic person. Even my husband is diabetic. So I thank God, and especially Dr. Jihan, he showed me so many videos. He motivated me, no, you do the operation, you will be okay. And thank you very much for Dr. Sarath Ratnayaka. He is such a kind-hearted person. He used to advise us whenever we take a tablet. He tell, this is good for this, this is good for this. So I used to talk with him for more than 20 minutes before I take a medicine. And thank you very much, Dr. Sarath Gunatilaka. You are so kind, and the way you were talking to me while doing the operation. Thank you so much. And in this moment, I wanted to thank Dr. Rajapaksha. My husband was paralyzed for 3 years. So he was the person who was doing the physiotherapy for my husband. And now he's walking, he's driving, and he's doing everything. So thank you very much, doctor. The hospital did such a great job, and especially the nurses. They used to come each and every moment when we call. And when I did the operation, there was a big crowd. So the doctors were so kind, and they were so polite. They were tolerating everything. So I thank God for showing me this hospital, and thank you very much for everything, doctor.
because we are always ණය වෙලා තියෙන ඔයගලන්ට for doing such a good service for us. Thank you very much. I did the operation because I want to go near my son in USA. So he said, Mama, the expenses there is very high. Do it here. So now I am very fine, and now I can walk. I do my housework. I do everything now. I can climb steps also, but I have a little pain because it's just 40 days. I did the operation. I have a little pain. So I hope everything will come okay. Thank you very much, doctor. God bless you. God bless you, doctors. Everything was very good. And God bless you and your family also for doing such a good service. You can talk with English, it's okay. Explain to your problem and we are waiting for the surgery, no? I want to explain my leg problems. Dr. Sarath Ratnayaka, he's the one who treated me. He always look after me very well. As I come, he give good medicine. He's telling me do this. Now for 20 years I'm taking medicine from him. I'm come to this hospital, all this. So I need, doctor told me to operation your leg. That Dr. Asiri, he's also a very good doctor. God, all are God for me because they're very kind. When they're talking, I feel very, my leg is also, as I saw him that day, he looked after me very well. And he told me, if you can come to Ratnapura hospital. I said, doctor, too far for me to come. And I have tried to do here. So I am trying my best. Dr. Ratnayaka is helping me a lot as I come. Every time he comes, he gives me his medicine. He don't charge me a lot. He gives me extra medicine. Because of him only, so long I'm living like this. Otherwise I would have been passed off by this. I'm blessing him for the whole family that he is the one who is, because of him I'm like this. Thank you, Dr. Taik. Dr. Sarath Ratnayaka, Dr. Gihan, Dr. Asiri Gunathilaka, the other doctors, and all of you ladies and gentlemen. I'm 76 years old now, and I should have undergone my knee replacement operation at least 20 years before, because that was the time the first signals came. And I've been delaying it and delaying it and delaying it until the pain was becoming more and more and more. But I managed to walk somehow or other after taking some paracetamol. So I used to take about 10 paracetamols a day and then come here. Towards the end, before coming here, I also got on to Voltaren to keep the pain down. I was really not coming to Navina Medicare at all because I did not know about Navina Medicare. I was told by all my friends and relations that I should go to a Colombo 7 hospital, which is very well equipped, very big hospitals, very good doctors, and all that kind of thing. I have had an operation there about 25 years ago, and operation was successful, but the way they treated me like a scum of the earth. I was not wanting to go there again. Then one day, quite by accident, a friend of mine who is an engineer, who had fallen off a ladder, he told me he was treated at Navina Medicare. And I should go there and take a look. That's all he told me. He never told me anything more. I came to Navina Medicare. The girls in the reception were so friendly. I was really taken up because that friendship I never got. Friendliness I never got in any of the other hospitals. They said, you must go and see Dr. Ratnayaka and ask him what can be done. So I waited maybe 30 minutes. Then I got my chance to go and see Dr. Ratnayaka. And the moment Dr. Ratnayaka started examining and stretching my joints out a bit, I was totally taken in. And I told Dr. Ratnayaka what my problems were and how I should have come to see him almost 20 years ago, if at all, if I knew him. But then it happened. It was heavenly guidance, actually. And then he treated me for a few months, saying that we have to get you fit for the operation. Then there were no cartilage at all in any of the x-rays that were taken. Then
he put me on to Dr. Gihan, who did the health and safety issues on my body and lead into the operation. In the meantime, I was seeing Dr. Asiri Gunatilaka, and I found all of them very friendly, very professional, extremely helpful in guiding you, supporting you, cooperating with you in your ailment. I was totally there and very much against the wishes of my family and that of my friends. I came here because you know why. They also told me, at your age, you will never walk again unless you go to a good hospital. So I came and I found Navina Medicare a good hospital. And I found that out. So I went through the operation, friendly service, all the way into the operating theatre. There Dr. Asiri introduced me to his anesthetist. Anesthetist told me, my request cannot be granted that you will sleep, that you want a full body anesthesia. He told me, you'll never wake up again. So I told him, I don't want to be up. I have seen this spinal anesthesia before and I don't want it. He said, there is one more thing, I can sedate you. I said, perfect. And he's very friendly, very nice, very cooperative. He sedated me. Operation took place for some number of hours, led by Dr. Asiri. And then, when the operation was finished, Dr. Asiri and the anesthetist told me good morning. They greeted me good morning. And that was very good. I felt so good being greeted good morning. And I went into the ward as guided by Dr. Ratnayaka. The service in the ward was so good. The nursing service was very good. Dr. Gihan was always at hand. Dr. Asiri and Dr. Ratnayaka were also visiting me right through. The food I ate in the ward was superb because there are so many items in our food matters that I don't eat. I was eating some food that I really wanted to eat. And your kitchen really provided that food. Because I don't eat sambar rice to start with. Because I know the number of chemicals that go into it, into growing that sambar rice. They gave me the rice I wanted. Perfect. And I was really healing well. And of course, doctor came and visited me. I think the second morning after the operation, I went home. And then I kept on seeing Dr. Asiri for a few. I'm still seeing Dr. Asiri as he wants me to. And very nice service, a serious consultation. He makes it a very friendly consultation. Thank you for that. And Dr. Ratnayaka too, thank you very much. Dr. Gihan, thank you very much. I really am fully for Navina Medicare. And I will recommend Navina Medicare to anybody. And I also found that Navina Medicare, though it was far for me to come, it was perfect. Everything was perfect here. Thank you. And now I walk. My friends told me I'll never walk if you go to a hospital so far away and get your operation done. I walk 1.5 to 2 kilometers every day now. And when I get a little pain in the knee, I take the ice bag out of the deep freeze and hold the ice bag onto my knees for about 5 minutes. And that sorts it out because Dr. Asiri stopped all my painkillers. and anyway, it was good also in a way. So now the ice is my painkiller. So that goes on. Of course, when I walk more than 2 kilometers, it becomes impossible. But you told me to get back to work long ago. So I got back to work. I work in Sri Lanka. I work in Anuradhapura area now, going up to Vavuniya. And on the other side, I come down to Maho. So my work as an agricultural consultant, I have started again in a small way. So thank you very much. And God bless
all of you doctors and Navina Medicare. Thank you. ඔබ මේ පවසන සියලු කාරණා ඔබ මේ වෛද්‍යවරුන් පිළිබඳ පවසන සියලු දේ සත්‍යයක් කියලා ඔබට වගේම මටත් දැනෙනවා. අවුරුදු 8ක් පුරාවට නාවින මෙඩිකේර් රෝහලේ මම ඉන්නකොට මට හිටපු හොඳම තාත්තා වෛද්‍ය සරත් රත්නායක මහතා. මගේ අම්මයි තාත්තයි මම නාවින මෙඩිකේර් රෝහලට එක්කගෙන ආවේ වෛද්‍ය ආසිරි ගුණතිලක මහතා ළඟට ඔය කියන්න අවු ලෙඩ රෝගවලට. මාස 3කින් එන්න කියලා ඉන්ජෙක්ෂන් එකක් විදලා මගේ අම්මව ගෙදර යවුවා. අද වෙනකනුත් අහපව් වෙන්නට අවශ්‍යතාවයක් ඇයට තිබුණේ නැහැ. ඒ නිසා ඒ තිබුණු කරුණාව ඔබ ඔය කියනා වූ සියලු ගුණාංගයන් මේ සියල්ලන් තුල තිබෙනවා කියලා ඔබට වගේම මටත් දැනෙනවා. මෙම ශල්‍ය කර්ම සිදු කරන කාලය තුල සහ ශල්‍ය කර්ම සිදු කිරීමට පෙර නාවින මෙඩිකේර් රෝහලේ බෞද්ධ චිකිත්සක ආර්.ටී.ගේ රාජපක්ෂ මහතාගෙන් සිදුවන්නේ සුවිශාල සේවයක්. මම කැමති ඔබතුමන්ගෙන් දැනගන්න මෙම ශල්‍ය කර්මය සිදු කිරීම සඳහා රෝගියෙකු සූදානම් කිරීමේදී බෞද්ධ චිකිත්සකවරයෙකුගේ කාර්යභාරය කෙසේ සිදුවනවද කියලා. අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය සරත් රත්නායක මෙතුමාට මේ අවස්ථාව ලබා දීම ගැන. ඇත්ත වශයෙන්ම රෝගියෙක් ශල්‍ය කර්මයට පෙර සති දෙකකට හෝ දවස් 12කට 10කට කලින් මමත් පරීක්ෂා කරලා බලනවා. මොකද එහෙම පරීක්ෂා කරලා බැලීමෙන් තමයි මම දැනගන්නේ මේ මට ශල්‍ය කර්මයෙන් පසුව මේ රෝගියාව ඇවිද්දීමට තමගේ දෛනික කටයුතු යොමු කිරීමට කොච්චර පහසුවක් වෙනවද කියලා. මොකද මේ අවස්ථාවේදී මම පරීක්ෂා කරලා බලනවා ශල්‍ය කර්මය කරන සංදිය පමණක් නෙමෙයි හොඳ සංදියක් බලනවා. මොකද ඒකෙත් ප්‍රශ්නයක් තිබුණොත් පටකවල හරි මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත් ඇවිද ගන්න අමාරු වෙනවා. එහෙනම් මම මේ පැත්තත් යොමු කළා විශේෂයෙන්ම පරීක්ෂා කරලා බලනවා තවත් මොන හරි දෙයක් තියෙනවද කියලා. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් සමහර දනිස් අපි දන්නවා ශල්‍ය කර්මය කිරීමට පෙර ඇද වෙලා තියෙනවා. ඒතර ඒකට තියෙන මාංශ පේශි ඇදීමක් නිසා වේදනාවක් තියෙනවා. ඒ වේදනාව ශල්‍ය කර්මය කරපු ගමන් අඩු වෙන්නේ නැහැ. ඒතර ඒ වේදනාවත් බලපානවා ඇවිදීමේදී. නිසා මම ඒ සම්බන්ධව හොඳට පරීක්ෂා කරලා බලනවා තවත් මොනවද තියෙන මේ පටකවල තියෙන සම්බන්ධ මොනවා හරි තියෙනවද පටකවල වේදනාවල් තියෙන මොනවද කියලා පරීක්ෂා කරලා බලලා තමයි මේ සූදානම් කරන්නේ. ඔව් එතුමා ගැන මම පොඩ්ඩක් සඳහනක් කළ යුතුයි. ඇත්තටම වෛද්‍ය ආශ්‍රි ගුණවන්ත මහත්තයා වගේම ඇත්තටම එතුමාගේ තත්ගුණේ හොඳට තියෙනවා. මොකද මම දාපු ගොඩාක්ම පේෂන්ලා මම හිතන්නේ හරි අගය කිරීමක් කරනවා. මොකද ඒ ෆිසියෝതെරපි පැත්ත කියන එක ඉතාම භෞතික චිකිත්සක කියන පැත්ත හරි වැදගත්. රෝගියෙකුගේ ඔපරේෂන් එකට ප්‍රථම සහ එකන ඔපරේෂන්ෙන් පසුව මොකද ඒ මසල් සහ ඒ ලිගමන්ට් ශක්තිමත්භාවයේ තිබුණ නැත්නම් කාට්ලේජ් මේ ශල්‍ය කර්ම විතරක් කරාට වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒක හරියට මේ එතුමාගේ දක්ෂතාවය ඒක ප්‍රොෆෙෂනල් වෘත්තීමය මට්ටමේ ෆිසියෝതെරපි කෙනෙක් ඒක අගය කරනවා නාවින මෙඩිකේර් රෝහලට එවැනි අය පැමිණිලා මේ තත්ත්වය කියන්නේ රෝගීන්ගේ මේ තත්ත්වය අඳුනාගෙන හරි බෞද්ධ චිකිත්සක ක්‍රම මේ මම හිතන අවුරුදු දැනට 15ක් විතර එතුමා මේ ස්ථානයේ වැඩ කරනවා. විශාල රෝගීන් ප්‍රමාණයක් සුව කරලා තියෙනවා. බොහොමයක් ඇවිදගෙන රෝද පුටු එන කට්ටිය මේ ඇවිදවලා මේ සාමාන්‍ය තත්ත්වයට පත් කරලා තියෙනවා. ඒ ගැන එතුමාගේ දක්ෂතාවය සහ එතුමාගේ අත්ගුණය ගැන මම සතුටු වෙනවා. මෙතන මම හිතන්නේ ආපහු සියලුම රෝගීන්ට මම හිතන්නේ එතුමා බෞද්ධ චිකිත්සක ප්‍රතිකර්මය කරා. ඒ වගේම ඒ කට්ටියගේ අධ්‍යාපන දැනුම් මට්ටමත් ඒ පැත්තෙන් කරලා තියෙනවා. ගෙදරදී ඉන්නේ කොහොමද, වැඩ කරන්නේ කොහොමද, ඔෆිස් එක යන්නේ කොහොමද, ඉඳගන්නේ කොහොමද, පුටුවේ පාවිච්චි කරන්නේ කොහොමද, টয়ලට් එකට යන්නේ කොහොමද, ඒවා ඔක්කොම එතුමා පවසනවා. ඒවා අතිශයින්ම වැදගත් ශල්‍ය කර්මයෙන් පසුව. එතුමා ගැන මම මේ ගැන පවසන්නේ එතුමාගේ දක්ෂතාවය මම හිතන්නේ නාවින මෙඩිකේර් වලට ඉදිරියටත් ඒ ආකාරයෙන්ම ලැබෙයි කියලා. ස්තුතියි ඔබතුමා. මෙම ශල්‍ය කර්මය සිදු කිරීමට පෙර ඔබ රෝගියාව සූදානම් කරන්නේ කෙසේද? ශල්‍ය කර්මය කිරීමට පෙර දැනුවත් කිරීමක් කරනවා. මම ඉස්සෙල්ලා බලනවා මේ මාංශ පේශි වල දුර්වලතාවයක් තියෙනවද? ඒ දුර්වලතාවයක් තියෙනවා නම් ශල්‍ය කර්මයට දවස් 10කට 12කට කලින් මම ප්ලෑන් කරනවා. සැලසුම් කරනවා මේ විදිහට මේ ව්‍යායාම ටික කරන්න මේ විදිහට කළා. ඒකට අපිට ගොඩාක් පහසු වෙනවා ශල්‍ය කර්මයෙන් පස්සේ. අනිත් එක තමයි දැන් සමහර මේ රෝගීන්ගේ මේ විශේෂයෙන්ම පටකවල ප්‍රශ්න තියෙනවා. උදාහරණයක් දෙක දනිස් කටුව ලිගමන්ටම් දනිස් පැටෙල් එකේ සමහර කට්ටියක මේ සෙන්ටර් වෙලා නැහැ. සමහර කකුල ඇද වෙලා යනකොට මේක මේ shift වෙනවා දෙපැත්තට. එක පැත්තකට අනිත් පැත්තට හරි මේ. එහෙම වුණාම මේ ජොයින්ට් එකෙන් හොඳ කකුලෙත් බර දාගන්න අමාරුයි. ඒක වේදනාවක් අට කරනවා. ඒ දෙක ඒවා සමනය කරනවා මේ ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට් එකක් කරලා
එහෙම නැත්නම් මෙන්න මේ විදිහේ ව්‍යායාම මේ කරගෙන එන්න. ඒතර මේ නී කැප් එක සෙන්ටර් වෙනවා. මේ මෙන්න මේ ව්‍යායාම කරගුවම කියලා මම දැනුවත් කිරීමක් කළා තමයි. ඒ කියන්නේ ඒක කරන්නේ සර්ජරිට සතියකට දවස් 10කට විතර කලින්. ඒතර ලොකු පහසුවක් දැනනවා. මේ සර්ජරි එකෙන් පස්සේ මේ පේෂන්ට් ඇවිද්දව ගන්න. යා යොමු කිරීමේ යාගේ දෛනික කටයුතු වලට යොමු කිරීමට. ශල්‍ය කර්මයක් කිරීමට පෙර රෝගියෙකුට බෞද්ධ චිකිත්සක ප්‍රතිකාරය අවශ්‍ය වෙන්නේ ඇයි? දැන් අර මම ඉස්සෙල්ලා ඉදිරියට වගේ දැන් මේ මාංශ පේශි වල ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් දනිස ඇදවීම නිසා මාංශ පේශි දිගේ කැක්කුමක් එනවා. ඉතින් මේක පෛසසික්ෂ ප්‍රතිකාරයකින් සුව කරන්න පුළුවන්. එක දවසක ට්‍රීට්මන්ට් එකකුත් පුළුවන් ඒක කරන්න. හීට් ට්‍රීට්මන්ට් එකක් හරි එහෙම නැත්නම් තව ස්ටිමුලේෂන් එකක් කරලා ඒ වගේ මාංශ පේශි උද්දීපනයකින් අල්ට්‍රාසවුන්ඩ් ප්‍රතිකාරයම කළා ඒ වේදනාව සමනය කරන්න පුළුවන්. ඒ වේදනාව නැති කරන්න පුළුවන්. ඊට පස්සේ හරිම පහසුවක් දැනෙනවා ඊළඟ ස්ටෙප් එකට යන්න කියලා. සර්ජරි එකෙන් පස්සේ හරිම පහසුවක්. මමත් බලනවා දැන් සර්ජරි කරන කකුල විතරක් නෙමෙයි. අනිත් කකුලට ඒ ප්‍රතිකාරය අවශ්‍ය නම් මම කළා දෙනවා. මොකද ඒක මට ලොකු පහසුවක් වෙනවා. මේ පේෂන්ට් අපේ රෝගියාව ඇවිද්දීමේදී සහ දෛනික කටයුතු යොමු කිරීමේදී. විශේෂයෙන්ම තව කියන්න තියෙන්නේ මේ හැම පේෂන්ට් කෙනෙකුම මමත් මොන හරි දෙයක් ඉගෙන ගන්නවා. දැන් අපි ගත්තොත් එහෙම පේෂන්ට්ලා 10 දෙනෙක් අපි ගත්තොත් හුඟක් වෙලාවට වෙන එක කෙනාට වෙනස් අසමසමයිනේ. එතකොට මම බලනවා මේ පේෂන්ට්ගෙන් මට මොකක්ද අද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. දැන් ඒක දන්නේ නැහැ රෝගියා ඒක දන්නේ නැහැ. මුත් මම හැමදේම බලලා යාගේ මොන ලිගමන්ට් එකද මොන මසල් එකද වීක් වෙලා තියෙන්නේ නී කැප් එකේ මොකක්ද තියෙන ප්‍රශ්නේ. ඒ හැම දෙයක්ම බලලා මමත් අලුත් දෙයක් එතනින් ඉගෙන ගන්න උත්සාහ කරනවා. ඒක නිසා මට ඒක ගොඩක් පිටුහලක් වුණා මේ මගේ වැඩකටයුතු කරගෙන යෑමේදී. ශල්‍ය කර්මය සිදු කිරීමෙන් අනතුරුව පෙර පරිදි රෝගියෙකු ඇවිද්දවීම සඳහා ඔබතුමන් ක්‍රියා කරන්නේ කෙසේද? ශල්‍ය කර්මය කිරීමෙන් පසු ඇත්තරම අපි දැන් ශල්‍ය කර්මය අපි රෝගියා ගාවට යනකොට අර කලින් හිටපු රෝගියාගේ මූණ නම් නෙමෙයි තියෙන්නේ. මොකද වේදනාව නිසා සමහරලාට අර කලින් තිබිච්ච සිනාමුසු මූණ ඒවා මුකුත් නැහැ. කොහොම වේදනාවෙන් ඉන්නේ. නමුත් ඒලා හොඳ කතා බහ ඒලා තින් අපි ඉස්සෙල්ලා කතා බහ කළා යාගේ දුක ඉඳලා. නමුත් අපි අවශ්‍ය ටික අපිට කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි පෙර පරිදිම ඒ ව්‍යායාම කළා නම් ඒ කියන්නේ දනිස්ස නැමීමේදී නම්මේ සීලී එක්සර්සයිසස් ඒ වගේම ව්‍යායාම ටික පුරුදු පුහුණු කරන ඒ අවස්ථාවේ කලින් කළා අපි කලින් පේෂන්ට් කියන්නේ සර්ජරි කරන්න කලින් අපි පුරුදු කරන එක ලොකු පහසුවක් දැනෙනවා. ඊට පස්සේ මට ලොකු පහසුවක් දැනෙනවා මේ සර්ජරිකින් පස්සේ මේ පේෂන්ට් ඇවිද්දවන්න පඩිනක් ගන්න හැමදේටම. ඉතින් ඊට පස්සේ ඒක ඒ විතරම නෑ. අත්වසෙම කියනනම් අර දැන් කතා කරපු අපි මිසිස් හස්නා දැන් එයාත් එහෙම මා මුගක් කලින් දන්න එක්කෙනෙක් එයාගේ මේ මාත්‍යා පැරලයිස්ලා ඉඳලා දැන් අර ප්‍රකාශ කළා වගේ. නමුත් එයා මාත් එක්ක ගොඩාක් හිතුවා. නමුත් සර්ජරි එකෙන් පස්සේ ගියාම මම අඳුරන්නේ නැහැ වගේ මේ මාත් එක්ක පොඩි අම්මනාපෙන් වගේ හිටියේ. මොකද අර වේදනාව නිසා පස්සේ තමයි ටික ආපහු නෝමල් තත්ත්වයටපත් උනේ. රෝගියෙක් ශල්‍ය කර්මෙන් පසු රෝහලෙන් පිටවීමේදී නිවසේදී සිදු කළ යුතු ක්‍රියාවන් පිළිබඳව ඔබ දැනුවත් කරනවද? එසේ දැනුවත් කරන්නේ මොනවද? ඒක ගොඩක් වැදගත් වෙනවා. නිවසේදී කොහොමද දෛනික කටයුතු වල යොමු වෙන්නේ කියන්නේ. ඒතර ඇවිදීමේදී, ඒතර සමහර අතුරු ආබාධ වළක්වා ගැනීමේදී, වාඩි වීමේදී, නැගිටීමේදී, පඩි නගීමේදී. ඒතර මේ අපි හැම දෙයක්ම දැනුවත් කරලා තමයි යවන්නේ. ආධාරකයක් අවශ්‍ය නම් සමහර අවස්ථාවලදී ක්‍රච්චයක් හරි වෝකරයක් හරි ගොඩක් වෙලාට මේ අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අර සමහර අයට අවශ්‍ය වෙනවා. ඉතින් ඒව පුරුදු පුහුණු කළා තමයි අපි රෝහලෙන් පිටවීම අවස්ථාව ලබා දෙන්නේ. අපරිමිත වේදනාවෙන් කඳුළු සලපු මිනිස්සු අද මේ හෙළන්නේ සතුට කඳුළු. අස්ථි හා විකලාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආසිරි ගුණතිලක මහතාණෙනි, ඔවුන් මේ තත්ත්වයට ගෙන්නට ඔබ කරපු කාර්යභාරය සුවිශාලයි. ඒ නිසාවෙන්ම ඔවුන්ට ඇවිදින්නට, ඔවුන්ට මේ ආකාරයට කතා කරන්නට, ඔවුන් මේ ආකාරයට Tamanගේ ජීවන රටාවට නැවත වරක් යොමු වන්නට හැකියාව ලැබුණේ ඔබගේ මේ විශ්මිත කාර්යය නිසා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් ඔබ මෙවන් වූ සුවිශාල සේවයක් කරමින් මේ අහිංසක මිනිසුන්ගේ ජීවිතවලට නව බලාපොරොත්තු එක් කරන්නට, මේ කරන්නා වූ කාර්යයන් ඉදිරියටත් කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ වැනි පුතුන් ලක්මව ලැබූ වටිනාම සම්පතක්. බොහොමත්ම ස්තුතියි වෛද්‍යතුමනි මේ සාකච්ඡාව සඳහා සහභාගී වුණාට. බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි. ඒ වගේම මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ ආපු සියලුම රෝගීන්ට. දැන් අපි නම් අඩුම ගන්න මම දැන් කොළඹින් ඉඳන් මට එන්න ලේසි. නමුත් බොහොම දුර බැහැර ඉඳන් ඇවිල්ලා තමන්ගේ අත්දැකීම් අපිට කීපයක් ගැන අපි බොහොම සතුටු වෙනවා. ඇත්තටම වෛද්‍යවරයෙක් වශයෙන් කෙනෙක් ලබන සතුට මේක තමයි. අපි කරපු සේවයකින් තව කෙනෙක්
සුවයෙන් ඉන්නවා දැකීම ඒක ඊටාම ඒක තමයි ජීවිතේ අපේ වෘත්තිමය ජීවිතයේදී අපි අන්තිමට ලබන දේ බොහොම ස්තුතියි ඒක ලබා දුන්නට. ඒ වගේම අපි ගොඩක් දේවල් ඇතර මමත් දැන් මේ මිස් රාජපක්ෂ කිව්වා වගේ රෝගීන්ගෙන් දැන් ඇත්තටම අපි කරන දේ ප්‍රතිඵලය කියන්නේ ඔබතුමාලා. අපි එක්ෂේකක් බලලා මේ එක්ෂේක ලස්සනට තිබ්බා කිව්වට ඒකේ අන්තිමට ප්‍රතිඵලය ඒක නෙමෙයි වෙන්න ඕනේ. රෝගියා කියනවා නම් මේක මෙහෙමයි කියලා ඒක තමයි හරි දේ. ඒ වගේම මම මේකේ මුලින්ම කිව්වේ දනිසන්දිය දැමීමේදී රෝගියා තමයි කියන්න ඕනේ. මොකද අපි එක්ෂේකක් බලලා මේ එක්ෂේක හොඳට තියෙනවා කිව්වට රෝගියාට මේකෙන් තියෙන බලපෑම කොච්චරද කියන එක එක්ෂේකෙන් මනින්න බෑ. අපි එක්ෂේ වලට බෙහෙත් කරන්නේ අපි මිනිස්සුන්ට බෙහෙත් කරන්නේ. ඉතින් මේ අපි මම නැවතත් ස්තුතිවන්ත වෙනවා මේ කාලේ වැය කරලා ඇවිල්ලා තමන්ගේ අත්දැකීම් බෙදා ගන්න අපිට උදව් කිරීම ගැන. බොහොම ස්තුතියි. එදා වගේම අද වගේම හෙටත් මේ සුවහසක් වූ රෝගීන්ගේ හදවත් සුවපත් කරන්නට ඔබතුමන් දරන්නා වූ වෙහෙස මහන්සිය බොහොමයි. වෛද්‍ය සරත් රත්නායක මහතාණනි බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ටත්. ඒ වගේම මේ සඳහා සහභාගී වූ ගිහාන් අමරසිංහ මහතාණනි ඔබට වෛද්‍යතුමනි ඔබටත් ස්තුතියි. ඒ වගේම නවීන මෙඩිකල් රෝහලේ බෞද්ධ චිකිත්සක ආර්.ටී.කේ රාජපක්ෂ මහතාණනි බොහොමත්ම ස්තුතියි.